බැලුවාද පොඩ්ඩක් හිත පොඩ්ඩක් කල්පනායි සිහියෙන් ටිකක් කටයුතු කරා. මේ අමුතුවෙන් භාවනා කියලා හිතට අරගෙන එහෙම මේ ලොකුවට මේ එහෙම ලොකු බරක් ගන්න නැතුව සාමාන්‍ය අපි කාලයක් තිස්සේ ගිය විදිහට ඉස්සෙල්ලා අපි සැහැල්ලු කරගන්න ඕනි මනස. අපි දැන් කතා බහ කරනවා සාමාන්‍ය වෙන්ද විදිහටම අපේ මනසට බරක් දැනුනොත් අපිට මේ ධර්ම මාර්ගයේ මේ ඒක අපිට ධර්මයේ තුල තියෙන මනසින් මිදෙන මඟ අපිට ඒක මේ මනසට එහෙම මේ වද දීලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද එතකොට මනස උපාදානෙ වැඩි වෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ කැලේදී සත්තු ඉන්නවනේ. කුරුල්ල කෑ ගහනවනේ. ඊට ලේනු කෑ ගහනවා. ඊට වඳුර කෑ ගහනවා. ඊට වඳුර ගැන හිතන්නේ නැතුව භාවනා කරන්න කියලා හිතුනොත් ඒක කරන්න හම්බ වෙන්නේ නැහැ. මොකද අර හිත හැමතිස්සෙම වඳුරගේ එකට තමයි වැටෙන්නේ. අර හිත එපා කියන තැනට යන්නේ. ඒක වගේ තමයි දැන් සත්තුන්ගේවත් කුරුල්ලා කියන එක ලොකුවට වදයක් වුණොත් එයාට එතන භාවනා කරන්න හම්බ වෙන්නේ නැහැ. මොකද එයාට හැමතිස්සෙම ඒක වද දෙනවා. මොකද එයා හැමතිස්සෙම දැන් කුරුල්ලා ගැන හිතන්නේ නැහැ කියලා හිතුවට ඒක තමයි උළු වැඩ කරන්නේ. එතනට අරමුණු වෙනවනේ හිත. අන්න ඒක ඒ ප්‍රශ්නේ එනවා එතකොට. ඒක නිසා මේ අපි සාමාන්‍ය ස්වභාවයට කොහොම හරි අපි උපක්‍රමශීලීව තමයි නිවන් මාර්ග යන්න ඕනේ. මේ නිවන් මාර්ග හිත කියන්නේ මායාව. හිතේ මායාව අවබෝධ කරන්න තියෙනවා. අපිට ගොඩක් අමාරු වැඩක් මේ තියෙන්නේ. බුදුහාමුදුරේ ඒකයි මේ දේශනා කරන්නේ. උබේ අනුසතේ ධම්මේසු කියලා මේ ධර්මයේ මේ සාමාන්‍ය එකක් නෙමෙයි. මහණෙනි මම පෙර නොකියුවක් පවසේ මේක පෙර නොඇසු විරු දහමක් වෙන්නේත් ඒකයි මේක. හරිත බුදුනාට පස්සෙත් බුදුන්වහන්සේ මේක කොහොමද කියන්නේ කියන ප්‍රශ්නෙත් එනවා. මේ මායාව අවබෝධ කරන්න ඕනි එකක් තියෙනවා. අපේ විඥානය කියන්නේ මායාවනේ. ලෝකේ ඇත්ත කරගෙන ඉන්නේ මායාව. දැන් මායාව කොහොමද මායාව අවබෝධ කරන්නේ? ඒක එහෙම ඉතුණාවත් අපිට තේරෙනවා මේකේ ලොකු මායාව කියන්නේ සිතනේ. ඔව් ඒක මායාවනේ. මායාව කොහොමද මායාවට මායාව තේරුම් ගන්න බැරි වෙනවද? සාමාන්‍ය දැනීමෙත් එහෙම තේරෙනවනේ මායාව කොහොමද මායාව අවබෝධ කරන්නේ කියන ප්‍රශ්නේ එනවනේ. අතරම ඒක නිසා තමයි මේ අවසානයේ නිවන් දකින්නේ මේ සිතින් නෙමෙයි. විඥාණයෙන් නෙමෙයි. විඥානයේ අනිත්‍ය දකින්න එක ප්‍රඥාව වුණාට ඒක දකින්නේ විඥාණයෙන් නෙමෙයි. සිතින් නෙමෙයි. සිත දකින්නේ සිතින් නෙමෙයි. ඒක හිතලා නෙමෙයි නිවන් දකින්නේ. ඒකනේ අර ආනන්ද හැඳුරුව උත්සාහ කළා අත්හැරලා පස්සද්දීනේ නිවන් දකින්නේ. ඒ උදාහරණ හිටන් ගොඩක් වැදගත්. ඒ කියන්නේ අපේ සිතට එහා ගිය මේ ඥානයක් අපිට සකස් වෙනවා. ඒක එන්නේ සිහියයි නුවණයි හරහා. ඒක තමයි ධම්මචක්කුසය කියන්නේ ඒක. ඒ ප්‍රඥාව තමයි මෙතනදී ඕන වෙන්නේ. ප්‍රඥාව තමයි විඥානයේ සිතේ අනිත්‍ය දකින්න එක තේරුම. ප්‍රඥාව තමයි මේ වචනේ තේරුම අනිත්‍ය දකින්න එක තමයි ප්‍රඥාව කියන්නේ. හැබැයි ඒක දැනෙන්නේ විඥාණයට නෙමෙයි. විඥාණයට බෑ විඥානයේ අනිත්‍ය දකින්න. ඒ කියන්නේ අපේ හිතට හිතලා බෑ හිතේ අනිත්‍ය දකින්න. මේක ගැඹුරු තැනක් තියෙනවා. ඒ කියන්නේ මේ ධම්මචක්කුසේ පහළ වෙනවා කියන්නේ අභිඥා පහළ වෙනවා කියන එකයි. එතකොට මේ අභිඥා ඥාන කියන්නේ මේ අපිට සිහියක් එනවා. අපි මේ ධම්ම ඇස අවදි කරගන්න ඕනේ. ඒක ඉබේ අවදි වෙන්නේ නැහැ. අපේම තියෙනවා මේ අතුලාන්තයේ අවදි නොවුණු ධම්මචක්කුසයක් තියෙනවා. මේ ඒකේ සාමාන්‍ය පුදග්ජන මනුස්සයාට ඒක නැහැ. එයා ඉන්නේ සිතුවිලිත් එක්ක. සිතුවිලිත් එක්ක යන කෙනා සිතුවිලිත් එක්ක ඔහේ යනවනේ. කේන්ති ගියා, ඔහේ රණ්ඩු කරා, එහෙ යනවනේ ගලාගෙන. එයාම දන්නේ නැහැනේ මොකද වෙන්නේ කියලා හිත කියන දේනේ කරන්නේ. මේ හිත කියන දේ කරනවා කියන්නේ විඥාණයට යටත් වෙලා ඉන්නේ. එතකොට විඥාණය තමයි යව මෙහෙවන්නේ සිත. වහලෙක් හිතේ වහලෙක් කියන්නේ ඒකනේ. ඒක නා හිරගෙදරට හරි යනවා විඥාණය කියන මරපන් කියලා හරි. එතකොට ඥානකින් තමයි යාට එන්නේ මේ අර අපි කියනවානේ මේ මෙහෙම කරොත් මෙහෙම වෙයි වගේ ඥානයක් තමයි ඔය එන්නේ යටින්. සිහිය කියන එක. සිහියෙන් නුවණින් කටයුතු කරනවා කියන යෝනිසෝ මනසිකාරය කියන.
ඒක එන්නේ මේ ඥානය හරහා එතනින් තමයි ඥානය ආරම්භ වෙන තැන. ඒකට තමයි අපි මේ සතිය කියලා කියන්නේ. හැබැයි ඒක තියෙන්නේ මේ භවංගේ. ඒ කියන්නේ ඒක තියෙන්නේ ප්‍රභාස්වරේ. ඒ කියන්නේ ඒක තියෙන්නේ සිතුවිලි වල නෙමෙයි කියන එකයි. ප්‍රභාස්වරේ කියන්නේ උපදින් තියෙන සිත. ඒක ප්‍රභාස්වරේ කියන්නේ කෙලෙස් නැහැ. එතකොට එතන විඥානය නෙමෙයි තියෙන්නේ. අපේ සිතුවිලි වලට නැති තැනක් මේ සිතේ තියෙනවා. උපදිනු පුංචි දරුවා දන්නේ නැහැ මේ කහ පාට ගස් කොළ අරව මොනවත් නැහැ. මරණයක්වත් ඒ මොනක්වත් දන්නේ නැහනේ. ඒක කෙලෙස් නැහනේ. ඒකනේ ප්‍රභාස්වරං චිත්තං කියන්නේ. නමුත් ශාස්ත්‍රීය කියන්නේ ඒක කෙලෙස් වලට ඇලෙන ගම් එක වගේ තමයි උපදිනු හිත. මුකුත් නැති වුණාට ඒක ගම් එකක් වගේ ඇලෙනවා. කොහොල්ල ගුලිය වගේ හැමතැනම ඇලෙනවා. ඒ ප්‍රභාස්වර හිත ඇලෙනවා. දවක දැක්කම අත ගන්නවා, ලෙව කනවා, බලන්න හිතෙනවා. නමුත් මුකුත් මොනවද කියලා දන්නේ නැහැ පොඩි දරුවා. ඒනට ඒක ඇලෙනවා. ඒක තමයි ශාස්ත්‍රීයයි කියන්නේ. ආශ්‍රව වලට හිත ඇති. පුංචි දරුවාගේ හිතේ ස්වභාවය එතනයි තියෙන්නේ. ඒක තමයි පෙර කර්මයේ විපාකේ ප්‍රසාදේ. පෙර කර්මයේ විපාකේ තමයි ඒකට හේතුව ස්කන්ධයේ තියෙන එකයි ඔකට හේතුව. වේදනා සංඥා සංකාර තියෙනවානේ. අර ඇඟේ ප්‍රසාද තියෙනවානේ. ආලෝකයට ප්‍රසාද තියෙනවා, රසයට ප්‍රසාද තියෙනවා, සද්දයට ප්‍රසාද තියෙනවා. සීතල උෂ්ණ හැම එකටම ප්‍රසාද මේ ගුලියක් මේ තියෙන උප්පත්තියෙන් එළියට එන්නේ. ඒකට මේ විඳීම් හැඳිනීම් දැන ගැනීම තියෙනවා. ඒ කියන්නේ ඒකට දැනෙන එක. ඒක තමයි ස්කන්ධය කියන්නේ. ඒ ස්කන්ධේ තියෙනක නිසා තමයි ආශ්‍රව ස්වභාවය තියෙන්නේ. දැන් මේ අපි දැන් නිවන් මාර්ගයේදී මේ අපිව ටිකක් කල්පනාවෙන් අපිව උපක්‍රමශීලීව අපේ හිත අපි මෙහෙවන්න ඕනි කමක් තියෙනවා. ඒකයි මේ ප්‍රඥාවන්තයාටයි මේ මග තියෙන කියනත් ඒකයි. මොකද මේකට මහා නුවණක් තියෙන ඕනි කියන්නේ මේ නුවණ හරි සියුම්. මේක නිකන් ලොකු ගැඹුරු නැති වුණත් මේ සියුම් මේ කියන්නේ Tamanට උපක්‍රමශීලී ස්වභාවයක් මේකේ තියෙනවා. හරි සියුම් තැනක්. ඒ කියන්නේ මේ Tamanගේ හිත දිහා බලන එකයි මේකේ ගැඹුරු තියෙන්නේ. බාහිර තියෙන ගහක් වල දිහා අපිට පේනවනේ. අපිට අපේ හිත පේන්නේ නැහනේ. අන්න එතන තමයි යෝනිසෝ මනසිකාරේ සිහියයි නුවණයි කියන එක ගැට ගහන්නේ ඔන්න ඔතනින් තමයි. ඔර අපිට සිහියක් තියෙන්න ඕනේ අපි කරන මෙහෙම කරොත් අපිට මෙහෙම වෙයි කියලා. හැබැයි හිත ආසයි. හිත ආසයි අයිස්ක්‍රීම් කන්න. ඔය හිත අයිස්ක්‍රීම් කන්න ආසයි ඒ කෙලෙසේ තියෙන විඥානේ තියෙන දැනෙනවනේ මේක. විඥානට පැණිරහ දිවට දිවට දැනෙන එක හිතේ ස්වභාවය තමයි මේක. දැන් අයිස්ක්‍රීම් කන්නම හිතෙන්නේ. හැබැයි අපිට අර ආදීනව නිස්සරණ පේනවනේ. මේක මානසිකාරයේ තියෙන්නේ. ඒක හිතේ නෙමෙයි තියෙන්නේ. කියන්නේ මේ අයිස්ක්‍රීම් කෑවොත් සීනි වැඩි වෙලා මැරෙයි කියලා හිතනවනේ. ඒක හිතේ ඒක එන්නේ මේ මේ දැන් ඒක තමයි නුවණ. ඒක තමයි ඥාණයට එන්නේ. සිහියයි නුවණයි කියන එක. ඒ කියන්නේ මෙහිම වුණොත් ආදීනව දකින්න. මෙහෙම විච්ඡය මැරෙනවා පේනවා යාට. ඒකනේ කියන්නේ අර මේ දැක්කේ නැද්ද මේ මරුණාට පස්සේ අර මාර්යාගේ ප්‍රශ්න ටික දේවදූතයෝ දැක්කේ නැද්ද කියලා අහන්නේ. එයා ඉන්නකොට මහල්ලෙක් ලෙඩෙක් මලකඩ ඔය සතර පෙර නිමිති කතාවනේ දිගටම යන්නේ. හැම කෙනෙක් ගාවම ඕක තියෙනවා. ආදීනව පේනවා කියන තැන ඒක තියෙනවා. බුදුන් වහන්සේ මේ මග පෙන්නන්නේ ආස්වාද ආදීනව නිස්සරණ කියන මග. මහණෙනි මම ආස්වාදයක් නැහැ කියන්නේ නැහැ මහණෙනි. නමුත් ආස්වාදයට වැඩි ආදීන විශාලයි මහණෙනි කියන්නේ අන්න නුවණ ඥානෙ. ආදීනව දකින්න ඕනි. ඒ කෙනා තමයි මේකෙන් මිදෙන්න උත්සාහ කරන්නේ. සිතෙන් මිදෙන්න උත්සාහ කරන්නේ. ආදීනව දැක්කේ නැත්නම් එයා මේ නිවන් මාර්ගට එන්නේ නැහැ. එයා ඔහේ සැපපස්සේ දුවලා යන්නේ එයාගේ දුකට එයා යනවම තමයි. නවත්තන්න බෑ. ඒ ආස්වාදයේ වගේම ආදීනව දකින්න එක තමයි නිස්සරණයට හේතු වෙන්නේ. එතන තමයි ගැළපීම තියෙන්නේ. නිවන් මාර්ග කියන්නේ නිස්සරණ මාර්ග. නිස්සරණ මග කියන්නේ රැස් කරන මග නෙමෙයිනේ. අපි සාමාන්‍ය පෘථග්ජන ස්වභාවය රැස් කරනවානේ. අපි රැස් කරනවානේ මේ මම අම්මට ෆෑන් එක ඇල්ලුවේ නැත්තේ නින්දනේ හින්දා. මේ නිස්සරණ කියන අතහැරීමනේ. ඒ අත්හැරෙන්න ඕනි තමන්ගේ කෙලෙස්. හැම එකම මේ නිස්සරණ පැත්තේ තමන් මේ සිත දකින්න ඕනි. ඒ කියන්නේ මේ අත්හැරෙන්න ඕනි. ඇත්තටම කිව්වොත් මේ මුළු කතාවම තියෙන්නේ අපි මේ පුංචි ප්‍රභාස්වර සිතේ තියෙන ස්කන්ධය කියනවනේ. මේ ස්කන්ධයනේ වේදනා සංඥා සංකාර කියන්නේ. ඔය පහනේ පංචස්කන්ධයනේ. එතකොට වේදනා සංඥා සංකාරනේ ප්‍රසාදේ කියන්නේ දැනෙන එකමනේ. ඒකට දීපු වචන ටිකක් තමයි විඳ හඳුනනගත්ත පෙරමතකයේ මොකද්ද කියලා අන්නේ විඳීම් හැඳිනීම් දැන ගැනීම කියන එක තමයි වේදනා සංඥා සංකාර කියලා එන්නේ.
ඒක ගලපනවා විඳපු දෙයි අර පෙර විඳපු ඒවත් එක ගලපනවා. ගලපලා එයාට ඒක ඊට පස්සේ තැම්පත් වීමක් තියෙනවා. අන්න ඒක තමයි යා අඳුනගන්නේ කලින් ඒවත් එක්කලා ගලපලා මේ විඥානය කියලා. ඒතර වේදනා සංස්කාර. ඉතින් මේ ස්කන්ධේනේ අපිට මේ ආයතන හදන්නේ. දැන් ප්‍රභාස්වරයේ ඉපදෙන පුංචි දරුවා අපි හැමෝම එහෙමනේ එන්නේ ලෝකෙට. දැන් එතනදී දැන් ඒ වුණාට මේ රූප හැදෙන්නේ ඇහෙනේ. ඒතර බුදුහාමුදුරුවෝ කියනවානේ ලෝකේ ලෝකේ කියලා කියනවා ස්වාමීනි. ලෝකේ කුමකින් පනවන්ද කියනකොට කියනවානේ මේ සලායතන ලෝකෝ ලෝකෝ කියලා. ඒ කියන්නේ අස ලෝකයයි මහණෙනි කියනවානේ. ඒතකොට කියනවානේ කන ලෝකයයි මහණෙනි. දිව ලෝකයයි මහණෙනි. රස ලෝකයයි මහණෙනි. ඒතකොට පහස ඒක ලෝකයක් මහණෙනි කියනවානේ. ඊට පස්සේ ඒකනේ කියන්නේ මේ සිත ලෝකයයි මහණෙනි. දැන් මේ කියන්නේ බුදුන් වහන්සේ ලෝකයක් අපිට හැදෙන්නේ ස්කන්ධය නිසායි කියන්නේ. ස්කන්ධානම් පාති භව ආයතන කියන්නේ ඇස කියන ආයතනනේ. ඒ කියන්නේ මාසස නෙමෙයි මේ පේන බවටයි. ඒකට මේක හැදෙනවා මේ හේතු නිසායි හැදෙන්නේ. එතකොට මේක දැන් මේ දැන් හැදෙන්නේ ස්කන්ධයෙන්ද? දැන් අපි බලනවා කියන්නේ ස්කන්ධයක් තියෙන්නේ මේ තනි කරම. වේදනාවක් මේකේ තියෙනවා. මේ කොළ පාට කියන්නේ වේදනාවක්. ඒතකොට මේ සුදු පාට කියන්නේ වේදනාවක්. විඳීම හැදිරින් දැනගන්නේ තමයි බලනවා කියන්නේ. හැමතැනම ස්කන්ධයක් එන්නේ මේ. අපි ස්කන්ධය කියන වචන නෙමෙයි අපි සාමාන්‍ය එදිනෙදා කතා කරන වචන තමයි අරමුණු කියන එක. මේ රූප අරමුණු, ශබ්ද අරමුණු, රස අරමුණු, ගන්ධ අරමුණු. ඒතර මේ අරමුණු කියන එක තමයි ස්කන්ධය කියන්නේ. සිතම තමයි. තව පැත්තකින් උපාදාය රූපේ කියන්නේ ඒ ස්කන්ධයෙන් හැදෙන එකම තමයි. තව පැත්තකින් හිතනවා කියන්නේ ඕකමයි. අපි මේ පාලි වචන සංස්කෘත වචන ඔක්කොමත් එක්කලා සරල කරගන්න ඕනේ පුළුවන් තරම් ලියා ගන්න ඕනේ ප්‍රායෝගික පැත්තට එන්න නම් මේ අපේ අවසානයේ අපි ඉන්න S2නේ අපිට හම්බ වෙන්නේ. අව වචන කොච්චර කතා කරත් අපිට ඊට පස්සේ පේන එකනේ අපිට ඇවිල්ලා තියෙන්නේ. ආසාව ඇති වෙලා තියෙන අපිට මේ පේන රූප ශබ්ද වලටනේ. එතනට නේද අපි එන්නේ. එතකොට එහෙමනම් අපි එතනට මේ ධර්මයේ ලියා ගන්න ඕනේ. සූත්‍රවල තියෙන ඒ ස්කන්ධය කියන තැන ස්කන්ධය තමයි ඇත්තටම තියෙන්නේ. නමුත් ස්කන්ධේ ධර්මයේ තුල බුදුන් වහන්සේ හොඳට මනාව පැහැදිලි කරනවා. නමුත් ඇත්තටම මේක විශ්වාසව ප්‍රායෝගිකව පුහුණු වෙනකොට තමයි අපිට තේරෙන්නේ අපි දැන් මේ ජීවත් වෙන්නේ රූපයයි, සද්දයයි, ගන්ධයයි, පහසයි එක්කලා අපි ඒවට ඇලිලා ඉන්නේ. අපි ඒවට රැවටිලා ඉන්නේ. අපිට ඒව ඇත්ත වෙලා තියෙන්නේ. අපිට ඒව මිදෙන්න බැරුවයි ඉන්නේ. අපි ඒක නිසා දුක් විඳින්නේ කියන්නේ. එතනින් තමයි දකින්න ඕනේ. ඉතින් ධර්මයේ පෙන්නකොට කාය කායानुපස්සී විහෙරති කියලා කායानुපස්සනාව දැන් පෙන්නනවා සතර සතිපට්ඨාන. එතකොට කාය කායानुපස්සී විහෙරති විනය්‍ය ලෝකේ අවිද්‍යා දමනස්සානනේ. එතකොට එතන අපි කාය කියන්නේ ශරීරයට කියලා ගත්තොත් සාමාන්‍යයෙන් අපි ඒක කතා කරනකොට එහෙම ගන්නවා කාය කියලා. නමුත් ඒක අර ධර්මයේ අවබෝධය තියෙන එක්කෙනා නේ පෘථග්ජනෙක් දකින්නේ මේක කාය කියන්නේ ඇඟ කියලානේ. නමුත් ධර්මයේ දර්ශන සහපත්තිය තියෙන කෙනෙක්ගේ කය කියන්නේ ඇඟ නෙමෙයිනේ. ස්කන්ධයටනේ. ස්කන්ධ ගොඩවලනේ බුදුන් වහන්සේ පෙන්නන්නේ කායය කිය. රූප කායයන්, ශබ්ද කාය, ගන්ධ කාය, රස කාය, පොට්ටබ්බ කාය. එතකොට ස්කන්ධය තමයි අපි මේ කය හදන්නේ. ඉතින් හරි මේකක් තියෙනවා. එතකොට මේ දැන් අපි දැන් ඔය සක්මන් භාවනා වුණත් කායනුපස්සනාව කරනකොට මේක මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි කියනවනේ. මේක ආත්මයක් පුජ්‍යලයක් නැහැ සක්කාය දිට්ඨිය කියනත් එතනත් කායනේ තියෙන්නේ සක්කායනේ. ඒක සක්කාය කියනකොට එතනත් අපි හිතන්නේ නැති පැත්තක් තියෙනවා. මේ බුදුහාමුදුරුවෝ මේ රූපේ පරජානාති තමයි නිවන් මාර්ගට පෙන්නන්නේ. රූපේ කියන්නේ ශබ්ද රස ගන්ධ පහස ඔක්කොම රූපේ කියලානේ ගන්නෙ. රූපේ කියලානේ ගන්නෙ. ශබ්දයටත් රූපයක් තියෙනවානේ. අපි හැම එකම රූපයක් විඳින්නවානේ. එතන ඉන්නේ අපි දෙයක් හදා ගන්නවානේ. බාහිර දේවල් තියෙන හින්දානේ අපි මේ ලෝකේ ජීවමාන වෙලා තියෙන්නේ. ඒතර මේ බාහිර දේවල් තියනවා කියන එකමනේ මේ මගේ රූපේ කියන එකත් බාහිරින් අපි අල්ලගෙන තියෙන්නේ. මගේ රූපේ කියන එකත් බාහිර නම් මේ කයට වෙන්න බෑනේ බුදුහාමුදුරුවෝ මේ කය කියන්නේ. කායනුපස්සනා. 아무ත් අපි ඒක සාමාන්‍ය විදිහට මේ එතන සරල විදිහට තමයි හැමෝම මුලින් පටන් ගන්නෙ. සක්මන් භාවනා හැම කරනකොට මේ කය මගේ නෙමෙයි කියලා මෙතන මගේ නෙමෙයි කියලා. නමුත් අර කමඨාන පොඩ්ඩක් සැරින් ගැඹුරට ගෙනියන්න ඕනේ. ඒ මුලින් අර කකුල තියනවා කියලා 100 පොඩ්ඩක් එක තැනකට ගත්තට ඒක වෙනින් කමඨානක්. ඒක සති කමඨානක් තියෙන්නේ. ඒ කියන්නේ සමතයක් වඩන එකක්. ඒ කියන්නේ සිත විසිරෙන්නේ නැතුව තියාගන්න පුළුවන් මේ ඉරියව්වට සිත තබා ගන්න එකෙන් අර ආනාපානයාම වගේ හුස්ම දිහා බලන් ඉන්නකොට සිත දුවන්නේ නැහැ නේ හැමතැනම. ඒක පොඩ්ඩක් ඕනිනේ. හිත විසිරෙනකොට මේ අපිට මුකුත් බලා ගන්න බෑනේ.
නමුත් අපි දුකෙන් මිදෙන මග එක ආයන මගයි තියෙන. එක ආයන මග්ගෝ අම්බික්කවේම තමයි. ඒ කියන්නේ කය මුදවන එකම තමයි තියෙන. ඒ කියන්නේ ස්කන්ධයෙන් මිදෙන එක. එහෙම නැත්නම් බාහිර දෙයක් හම්බ වෙන්න බෑ කියන එක. බාහිර දෙයක් හම්බ වුණොත් ස්කන්ධය තියෙන. දැන් ආ කියපු ටික ටිකක් ගැඹුරුයි. අර ස්කන්ධය එන නිසා ගැඹුරු වෙන්නේ. නේද? නැත්තම් වෙනදා කියපු දෙයම තමයි. දැන් අපි කතා කරානේ කෝප්පේ කියලා. ඒතර කෝප්පේ කියන එක තියෙන හින්දානේ අපි මේ ලෝකේ සැප දුක් විඳින්නේ. නමුත් දැන් කෝප්පේ කියන එක තියනවා කියන්නේ මේ තියෙන ස්කන්ධයක් කියන එකයි. මොකද කෝප්පේ හැදෙන්නේ මගේ මේ ස්කන්ධ වලට. රූපස්කන්ධ ඒකට කෝප්පේ හැදෙනවා. මේ වර්ණ සටහනට කෝප්පේ කියලා එනවනේ පෙර මතකේ. ඒතර ඒක ස්කන්ධයෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒ විදිහට අපි ඒක ගැඹුරින් ගැඹුරට යන්න ඕනේ. හැමදාම අර බාලතනින් ගන්න බෑ. එතකොට මේකේ ධර්මය අපිට පේන්නේ නැති වෙනවා. නමුත් අපි පේනවා නෙමෙයි හිතනවා කියන්නේත් ඒකම තමයි. හිතනවා කියන්නේ ස්කන්ධය. මේක මෙහෙම කියන්නේ හේතුවක් තියෙනවා. හැමතිස්සෙම මම කියන වචන ටිකක් තියෙනවා. සාමාන්‍ය මම පැහැදිලි කරනකොට කියන වචන ටිකක් තියෙනවා. අපි ධර්මයේ තුල අහන වචන තියෙන හැමතැනම අනිච්චවත සංඛාරා. සබ්බේ සංඛාරා අනිච්චා. ତොර හැමතැනම අතන මේ හැමතැනම ස්කන්ධයයි තියෙන්නේ. ඒක තමයි අපි ගලප ගන්න ඕනි තැන. මොකද්ද මේ සංඛාරයක? මේ කතා කරන සංඛාර මේ කාය කියන එකම තමයි මේ ගලන්නේ. බුදුන් වහන්සේ පෙන්නන්නේ එකම දෙයයි මේ හැමතැනම. කාය කායනුපස්සේ ඒ කායන මග්ගෝ කිව්වට පස්සේ ආයි තවමකක් තියෙන විදියක් නැහැනේ. එතකොට මේ සිතුවිලිම තමයි සංඛාර කියන්නේ. සිතුවිලිම තමයි ස්කන්ධය කියන්නේ. ඒකම තමයි මෙතන මේ සක්කාය කියන කොටත් ගන්න ඒකම මිදෙන්නේ. සිතින් මිදෙන මග. ඒත් එකමයි. ඔක්කොම වචන තියෙන එකයි. වචන ටික ලියලා බැලුවොත් වචන ගොඩයි. තේරුම එකයි. බාහිර දෙයක් තියෙනවා කියන එක. අවසානයේ මේ දේ මගේ හිතේ සිතුවිල්ලක් කියන එක. මේ දේ මගේ පෙර මතකේ මම බෝතලයක් කියන එක ප්‍රඥාප්ති සම්මුති කියන එක. බාහිර තියෙන හතර මහා භූතරන් ඒක වෙන්න බෑ මගේ හිතේ තියෙන බෝතලේ. බෝතලේ කියන්නේ මම බෝතලේ කියන්නේ. අපි දකින්නේ මේ ලෝකේ සිතුවිලි ලෝකයක්. බෝතල් තියෙනවා, ජනල් තියෙනවා. එහෙම ලෝකයක අපි සිතුවිලිත් එක්ක ජීවත් වෙනවා. අපි චිත්තේන නියති ලෝකයක් ඇතුලේ ඉන්නවා. සිතින් හදාගත්ත ලෝකයක් ඇතුලේ. අපි ඇත්තටම අපි ජීවත් වෙන්නේ අපේ මනෝමය ලෝකයක. ඒකයි මනෝපුබ්බංගම ධම්ම කියන්නේ. අපි දැන් මේ අපිට තියෙන ප්‍රශ්නේ මෙන්න මේකම තමයි. අපි සිතුවිලි පරිහරණය කරන්නේ. ඒක අනිච්චවද සංඛාරා කියන සියලු සිතුවිලි අනිච්චයි කියන එක. දැන් උතන දැන් පටන් ගත්තේ ස්කන්ධ වලින්නේ. දැන් ස්කන්ධ වලින් ගිහිලා අන්තිමට දැන් නැවතෙන්නේ සිතුවිලි වලින්නේ. ඒතකොට බලනකොට ඒක චේතනාවමනේ. චේතනාම් බික්කවේ කම්මම් වදා. ඊට පස්සේ ඒකම තමයි කර්මයට එන්නේ. අය අපි පින්පව් කරන්නේ. කර්මය යනවනේ. පෘථග්ජන මනුස්සයාගේ ස්වභාවය. පුදුන් මනුස්සයාගේ ස්වභාවය ඒකනේ. එතකොට කර්මඵලයේ තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියමයි. ඒක ටිකක් ගැඹුරුයි. ඒක එකපාරට කිව්වට ඒක තේරෙන්නේ නැහැ. ඒක ලියලා බැලුවාම අර මල්ල ලියලා බලනවා වගේ තමයි. අවසානයේ තමයි තේරෙන්නේ ඒකත් තියෙන මිත්‍යා දෘෂ්ටිය කියලා. මොකද මේ හේතුඵල ධම යමෙක් අවබෝධ කර ගන්න තාක්කල් ඔහුට සසරයි තියෙන්නේ. කර්මඵලය තුළ සසරක් තියෙනවා. හොඳ කර්ම කරත් පුඤ්ඤාභි සංඛාර කරත් සංඛාරම තමයි. අපුඤ්ඤාභි සංඛාර කරත් ඒකත් සංඛාරයක්ම තමයි. එතකොට ආනෙඤ්ඤාභි සංඛාර භාවනා කියලා ගත්තත් ඒකත් සංඛාරයක්ම තමයි. ඒ පෘථග්ජන භූමියේ තියෙන සේරම කර්මඵලය තුලයි තියෙන්නේ. අයියා මේ බෝතලේ ඇත්ත වෙලානේ. පෘථග්ජන භූමිය කියන්නේ අන්න හොඳට දැන් බෙන් කරගන්න බාහිර දේවල් තියෙන භූමිය. බාහිර සත්තු ඉන්නවා, ජනෙල් තියෙනවා, බෝතල් තියෙනවා, කෝප්ප තියෙනවා, මේස තියෙනවා, දරුවෝ ඉන්නවා, ගෙවල් තියෙනවා. හැම දෙයක්ම බාහිර තියෙන්නේ. ඒ බාහිර තියෙනකොට මං කොහොමද යන්නේ? මට මිදෙන්න බෑ. ඇත්ත නේද දැන් කතාව? දැන් එතන තමයි පෘථග්ජන භූමිය. හඳුන ගන්න ඕනේ දැන් අපි දැන් දුකේ ඉන්නේ ඔතන. මිත්‍යා දෘෂ්ටියේ තියෙන ඔතන. ආර්ය භූමිය කියන්නේ දුකෙන් මිදෙන භූමිය. ආර්ය භූමියට එන්න නම් බාහිර දේවල් නැති බව ප්‍රත්‍යක්ෂ වෙන්නම ඕනේ. එතනට එන්නම ඕනේ. ඒක තමයි හැමතැස්සෙම සතර හතිපට්ඨානය තුල පෙන්වන්නේ. මිනිස්යාට සාමාන්‍යයෙන් ඇත්ත වෙන දේවල් තියෙනවානේ. මිනිස්යාට දැන් ඇත්තටම හිතෙනවානේ මේ කයක් කියලා දෙයක් තියෙනවා කියලා. නමුත් මේ කය කියලා බැලුවාම මේ කයක් කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. මේ කයක් කියලා දෙයක් හම්බ වෙන එකත් ස්කන්ධයටයි මැවෙන්නේ, විඥාණයටයි මැවෙන්නේ. විඥාණය කියන්නේ ස්කන්ධයටයි. පංචස්කන්ධය හරහා විඥාණය හැදෙන්නේ.
නේද? ඒතර උපාදානය කරගන්නේ දෙයක් එළියෙන් අල්ලගන්නේ මේ විඥාණයෙන් ගත්තොත්. ඒ කියන්නේ හිතුවොත්. පෙරමතකයෙන් ගලප ගත්තොත්. පෙරමතකයෙන් ගලප එක එළිය නෙමේ මගේ හිතේ තියෙන කියලා හිතුණා. නිකන් හරි හිතුණොත් කෙනෙකුට මේ මම මේ බෝතලේ කියන එක මම කලින් මතකේ තිබිච්ච හින්දානේ මම කියන්නේ කියලා නිකන් ඔය නිකන් ඉන්න වෙලාවට කල්පනා කරලා ධර්මයේ පැත්තේ ධම්මට්ටි ඥානය එයාගේ අවදි කරගත්තොත් හැමදේම ධර්මයේ හොයන්න ගත්තොත් එයා නිකන් අර තීක්ෂණ බුද්ධියෙන් හැමතිස්සෙම හැමදයක් ගැනම විපර මනස හතර මේ මනස අපි මේක කවර් කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ සිත අපි කවර් කරන්න ඕනේ. යාර යුද්ධයකදී වෙඩි වදිනවනේ අපි හරියට බේරලා හිටියේ නැත්තම්. නේ යුද්ධ සෙබලෙක් ප්‍රතිවාදියාගේ වෙඩි උණ්ඩට ලක් වෙනවා. තමන් හරියට තමන්ගේ රැකවරණය තියාගත්තේ නැත්තම්. ඒ වගේ අපේ සිත අපි හරියට කවර් කරේ නැත්තම්, ඒ කියන්නේ මේ සිහිය අපි හරියට තියාගත්තේ නැත්තම් අපි මේ කෙලෙසට අහු වෙනවා. අපි මේවා පස්සේ යනවා. අපි අපේ ගොදුර අපි ගොදුරු වෙනවා. බුදුන් වහන්සේ උපමා ගොඩාක් ඕක පෙන්නනවා. එකක් තමයි අර මුවාගේ උපමාව. නේ අර වැද්දට අහුවෙන්නේ මුවාව. අර වැද්දට මුවෙක් අල්ල ගන්න ඕන වුණාම මේ වැද්දා හොඳ තනකොළ වවනවා කැලේ ඇතුලේ. එතකොට ඒ හොඳ තනකොළ වෙන කොහෙවත් නැති නිසා මුවා ඒ තනකොළ ටික කන්න ලේසි නිසා එතනට එනවා. වැද්දට අල්ල ගන්න ලේසිනේ. ඒ ගොදුරු බිමනේ. ඒක තමයි අපේ අර වැද්ද කොහොල්ල බබෙක් හදනවානේ. ඔය වැද්දාගේ කතාවල ගොඩාක් ඒවා තියෙනවා. අර කොහොල්ල බබෙක් හදලා වඳුරු අල්ලන්නනේ අර මුවා අල්ලන්නනේ තනකොළ පැවන්නේ. නමුත් දැන් වඳුරු අල්ලන්න බෑනේ. වඳුර තනකොළ කන්නේ නෑනේ. වැද්දා කොහොල්ල බබෙක් හදනවා. කොහොල්ල බබෙක් හදලා ගහේ මේ විදිහටම අලවලා තියෙනවා. එතකොට වඳුරා එනවා. අර වඳුරා වගේ බබා කොහොල්ල බබා වඳුරාට බලනවා මට වගේ ඇස් දෙකක් තියෙනවා. වඳුරා අල්ලලා බලන්න යනවනේ මෙයා. එතකොට වඳුරාගේ අත අල්ල වෙනවා. ඊට පස්සේ අනිත් අතින් අත ගලවන්න උත්සාහ කරන තද ගල්ලා ඒකත් අල වෙනවා. ඊට පස්සේ ඔළුවෙන් ගහලා බලන ඔළුවත් අල වෙනවා. ඊට පස්සේ මුළු ඇඟම ඇලවිලානේ. ඒ වැද්දට ඕන විදිහට වඳුරාව අරගෙන යන්න පුළුවන්. වඳුරට ගැලවීමක් එන්නේ නැහැ නේ එතකොට. එතකොට මේ වැද්දාගේ උපමාවෙන් පෙන්නන්නේ අපේ මේ ඇස් දෙකෙන් අපි රූප වලට ඇලෙනවා. අපේ මේ කන් දෙකෙන් අපි ශබ්ද වලට ඇලෙනවා. අපේ මේ නාසයෙන් අපි සුවඳට ඇලෙනවා. එතකොට අපේ මේ දිවෙන් අපි රසට ඇලෙනවා. එතකොට අර කොහොල්ල බබාට අර වඳුර ඇලුනා වගේ තමයි අපි අන්තිමට ගැලවෙන්න බැරුව ඉන්නවා. මොකද ඒවෙන් එන පිනවීම නිසා අපි ඒකට අහු වෙලා ඉන්නේ. අපිට ඒක මතක් වෙනවා හැමතිස්සෙම. ඊට පස්සේ අපිට ඒක ඕන වෙනවා. අපි දන්නවා දොඩම් මේරායි කියලා. ඒක නිසා අපි දොඩම් ඕන වෙනවා. අපි දන්නවා මේවා අපි දන්නවා දැන් අම්මා ආසයින මොනවද බුද්ධික මොනවද කියවනේ. මොනවද උලුල් කටු තියෙන ගෙඩි. ඒක කන්න ආසයි කියනවනේ. මොනවද දූරියංග. දැන් අම්මට ඒක කන්න හිතෙනවනේ. එතකොට අම්මා ධර්ම මාර්ගයේ වැඩුවා වෙන්නේ අම්මා ඒක ඕන එක හිතින් දැකලා හිත පැත්ත දිහා බලලා හිත මෙල්ල කරොත්. එක දවසක් හරි මෙල්ල කරොත්. අර අම්මට හිතෙනවනේ අරව කරන්න මේව කරන්න කියලා මම අර දවසක් කිව්වේ. අපි ඒක නොකර හිටියොත් තමයි කියලා අපි ධර්ම මාර්ගයේ යන්නේ. ඒක තමයි අපි මේ පුහුණු වෙනවා කියන්නේ. ධර්මයේ පුහුණු කරන්නේ තමන්ගේ හිතින් ඔන්න ඔහොමයි. ආතාපි සම්පජානෝ සතිමා කියන්නේ එතනටයි. කෙලස් තවන වැර ඇති වීරිය. අන්‍යා යෝගාවචරේ. එයා හැමතිස්සෙම එයාගේ හිත කවර් කරන්න ඕනේ. එයා දැනගෙන තමයි ඇලෙනවා නම් ඇලෙන්න ඕනේ. මගේ හිත ඇලෙනවා කියලා දැනගෙන. එතකොට එයා දන්නවා. යෝනිසෝ මනසිකාරයේ තියෙනවා, සිහිය තියෙනවා. එයා හිත දකිනවා. හැබැයි එයා දන්නවා මේකට ඇලෙනවා කියලා. ඒක දැනගෙන යනවා කියන්නේ එයා ඒත් සිහියෙන් ඉන්නේ. හැබැයි ඒක නොකර හිටියොත් එයාගේ හිත මෙල්ල වෙනවා. ආතාපි පැත්තට එනවා. කෙලස් තැවෙනවා. එතකොට කෙලස් එතන ෂේ වෙන්න හේතු වෙනවා. සිහියෙන් නැතුව ගියා කියන්නේ කෙලින්ම එයාට කෙලස් හට ගන්නවානේ. එතකොට එයාට සිහිය පිහිටලා එයා ඒකට ඇලෙන බව දන්නවා. ඒක නිසාම එයා ඒකේ විඳීම් පැත්තට බර වෙන්නේ කනවා. ඒ කන්නේ ධර්මයෙන්. දැන් අපේ භික්ෂුන් වහන්සේලා රස පටිසංවේදී. රස රාග න පටිසංවේදී. එතකොට මේක රස දන්නවා. නමුත් ඒකට විඳීම් පැත්තට යන්නේ නැහැ. හිත ගෙනියන්නේ නැහැ. දැන් මේකත් ඉතින් අනිත් ඒවා වගේම බඩට ගියාම දිවට විතරයි දැන් අන්න අරගේ ඇත්ත පෙන්නනවා. මේක මගේ හිතේනේ තියෙන කියලා පෙන්නනවා. එතකොට ධර්මයෙන් පෙන්නනවා. දැන් මේ බෝතලේ පේනවා. රහතන් වහන්සේට බෝතලේ පේනවනේ. නමුත් රහතන් වහන්සේ දන්නවනේ මේ මං හිතනවා කියලා. මම හිතේ තියෙන්නේ කියලා එළියේ නෙමෙයි එළියේ තියෙන අතරමහා භූත කියලා. එතකොට මේක පේන්නේ නැති කරන්න බෑ.
අන්ධ කරන්න බෑනේ රහතන් වහන්සේ. අන්න ඒක තමයි විපස්සනා කියන්නේ. සිහිය තියනවා කියන්නේ. හැබැයි දැන් රහතන් වහන්සේට මේකට ආසාවක් එන්න විදිහක් නැහැ. එහෙම වුණොත් එයා ගාව කෙලස් තියෙනවා. අන්න එතකොට අපි බලනවා අපේ හිත දකිනවා අපේ හිත මේකට ගිය ආසාව කොච්චර ප්‍රමාණයක්ද කියන එක දකිනවා. සාමාන්‍ය පෘථග්ජන මනුස්සයගේ ආසාවේ ඝනයිනේ ගොඩක්. නමුත් මේ ධර්ම මාර්ගයේ යාට මුලින් එකපාරටම බොරු කරන්න බෑනේ. යාට අම්සි ආසාවක් ඇති වෙනවනේ. ඕනම මනුස්සයෙක් මේ මාර්ගයට එන්නේ. ඒතර එයා මුලින් එකපාරටම යා නිවන් දැකලා නැහැනේ. නෑ පොඩ්ඩක් හරි ආසාවක් එනවනේ. අන්න ඒක දකින්න ඕනේ. දැන් ඉස්සරට වගේ මට එච්චරම දැන් අර මේ ඇත්ත දකින්නකොට බාහිරට යන්නේ නැහැනේ. එතකොට එයාගේ හිත ටික තමයි ශීනාශ්‍රව වෙන්නේ. කාලානුරූපී වෙන්නේ. අපමණ දැන් තේරුණා කියපේ. ඒකයි මේකේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියලා පිළිවෙලක් තියෙන්නේ. නැත්නම් එක දවසින්ම රහත් ඉවරයි වැඩේ. අය එක දවසින්ම ආසුන් නැත්නම් එක දවසින්ම ඉවරයි බෝතල එළියේ නෙමෙයි එතනින් ඉවරයි. නමුත් ඒක හිත වෙන්නේ නැහැ. ප්‍රායෝගික නැහැ. ප්‍රායෝගිකව වෙන්නේ ෂය වෙන එකක්. කෙලෙස් ෂය වෙනවා. අන්න ඒක නිසායි සෝවාන් සකදාගාමි අනාගාමි. ඒකයි කියන්නේ බුදුන් වහන්සේ ස්වාමීනි සෝවාන් වීම සඳහා කුමක් කරමුද? මහණෙනි සෝවාන් වීම සඳහා ස්කන්ධයේ උදේවැය දැකිය යුතු වෙනවා. ඊට පස්සේ ආනවා ස්වාමීනි එහෙනම් සකදාගාමී වීම සඳහා කුමක් කළේද? ඒත් මහණෙනි කල යුත්තේ ස්කන්ධයේ උදේවැය දැකීමමයි. ඊට පස්සේ ආනවා එහෙමනම් ස්වාමීනි අනාගාමී වීම සඳහා මම කුමක් කරමුද? ඒත් මහණෙනි කල යුත්තේ ස්කන්ධයේ උදේවැය දැකීමයි. එහෙනම් ස්වාමීනි ඒ ස්කන්ධය කියන්නේ ඒ ස්කන්ධ පංචස්කන්ධයම තමයි සිතුවිල්ල චේතනාව. උදේවැය කියන්නේ මේකේ හට ගැනීම නැතිවීම දකිනවා. හට ගැනීම නැතිවීම දකිනවා. දැන් බෝතලේ එළියේ හට ගත්තද? එළියේ දැන් එයා නැද්ද කියන එකයි දකින්නවා. එතකොට දැන් එළියේ නෙමෙයි බෝතලයක් තියෙන්නේ. ඇත්තටම දැන් බෝතලේ තියෙන ප්‍රතිබිම්බයක් Tamange හිතට එළිය පේන්නේ නැහැ. අන්න ඒ අවබෝධය ඕනි. ඒක දර්ශන සමාපත්තියෙන් තමයි අවබෝධය එන්නේ. ඒ කණ්ණාඩියකින් තමයි ඒක පේනන්න හොඳම විදිය. අර අපේ ඇහැට පේන්නේ හැමතිස්සම එළිය නෙමෙයි ප්‍රතිබිම්බේ. අපි අසුරු කරන්නේ චිත්ත රූප. චිත්ත රූප එළියේ නැහැ. අපි දැන් රතු පාට කණ්ණාඩියක් දාලා බැලුවොත් අපේ චිත්ත රූප වල රතු පාට තියෙනවා. දැන් එතකොට අපි එළියේ තියෙන දේ නෙමෙයි ඇත්තටම දකින්නේ. අපිට එළියේ තියෙන දේ දකින්න බෑ. අපිට දකින්නේ අපේ හදාගත්ත චිත්ත රූපේ බෝතල් අඹ ගස් නා ගස් ලැබු ගස් ඔය හැම එකටම අපිට මේ පේන්නේ ගස් වල නමුත් එක්ක. ඒ ගස් වල නම් ගහලක් නැහැ. හැබැයි අපි කියන්නේ අර කපුටෙක් කෑ ගහනවා කියලා. හැබැයි කපුට කියලා එහෙම දෙයක් එළියේ තියෙන විදියක් නැහැ. මොකද දැන් ඇත්තටම දැන් ගිනි කුරක් ගහුවොත් මුළු කාමරේම ගිනි ගත්තා කියමු. එතකොට මේකේ තියෙන කොට්ට, රෙදි, අඳන්, මේස, ජනෙල්, රෙදි අරවා මේ ඔක්කොම ගිනි ගන්නවානේ. එතකොට අවසානයේ ඒවා ගින්දරට දෙයක් විතරයිනේ. නේ? පටවියාපෝ තේජෝ කතාව බැලුවාම තේජෝ ධාතුවට කිසිම දෙයක් වැඩක් නැහැ. රස්නියට ඔක්කොම රස්න වලට ගිනි ගන්නවා. එතකොට එළියේ එහෙම දේවල් නැහැ නේද? ඇත්තටම කතාව. අර අලියට මිනිස්සුන්ගේ ආගම් නැහැ වගේ. මිනිස්සෙක් ඉස්සරහට ආම අලියට මේ මුස්ලිම් මිනිසෙක් කියලා දන්නේ නැහැ. අලිය දන්නේ නැහැනේ මේ බුද්ධ ආගමේ කෙනෙක් කියලා. අලිය දන්නේ නැහැනේ මෙයා ක්‍රිස්තියානි කියලා. අලිය දන්නේ නැහැනේ මෙයා දෙමළ කියලා. අලියට වෙන්නේ ඔක්කොම එකම නිකන් අර එකම ස්වරූපයක් එකම හැඩතලයක් විතරයි. අලියට එහෙම කතාවක් නැහැ. නමුත් දැන් අර ඒකෙන්ම තේරෙනවා මේ හිතන දේ වෙනයි දකින්න දේ වෙනයි කියලා. නේ? අලියා විදිහටම දැන් අපි වෙන් කරන විදිහට තව සතෙක් අපි වෙන් කරන්නේ නැහැ. ඒ වගේ අලියට මේව බෝතල්ද කියලාත් නැහැනේ. අලියෝක පාග්ගේ නෑයි. අලියට නිකන් සාමාන්‍ය මොකක් හරි එහෙම දැනෙන්නේ නැහැනේ අලිය. ඒ වගේ මේ අපි හිතනවානේ රත්තරන් වටිනවා කියලා. දැන් අලියට රත්තරන් වටින්නේ නැහැ. අපි හිතනවා 5000 කොලේ වටිනවා කියලා. අලියට 5000 කොලයක් නැහැනේ. නේ? අපි දැන් ධර්මයේ ගොඩාක් කතා කරලා තියෙනකොට ඒක හොඳට තේරෙනවා. අර පුංචි දරුවට 5000 ලිපේ දාන එක අපි කිව්වේ. සල්ලි කොල ටික ලිපේ දානවා. අම්මා කොල කෑල්ල ඉරලා දානවා. අම්මගේ පර්ස් එකේ තියෙන අල්ලි කොල ඊට වැඩිය ගොඩක් තියෙනවා කියලා අම්මා යට මඩරකන් ඉඳලා පර්ස් එකේ තියෙන කොල කෑල්ල ටික අරගෙන ලිපේ දානවා පොඩි ළමයා. අපි කිව්වනේ එහෙම කතාවක්. පොඩි ළමයා අම්මා කොල කෑලි ඉරලා ලිපේ දානවා තේ එකක් කරන්න. ගමනක් ගිහින් ඇවිල්ලා. එතකොට ඉතින් පොඩි දරුවා ඉතින් බලාගෙන ඉන්නවා. පස්සේ ලිප නිවෙන්න යනවා. අම්මා දැන් අඳුම් මාරු කරන කාමරේට යනවා. දැන් දරුවා බලනවා දරුවට මතකයි අම්මා පර්ස් එකේ කොල කෑලි ගොඩාක් දාගත්තා කියලා.
ඊට පස්සේ දරුවා බලනවා දැන් ලිප නිවෙන්න යනවා දැන් කොල කෑලි ඕනි කොල නැහැ. දරුවා බලනවා අම්මගේ පර්ස් එකේ දාගත්ත කොල කෑලි ගොඩාක් තියෙනවා. දරුවාට අක් ගාලා ඇරියා පර්ස් එකේ ගත්ත කොල කෑලි ටික දැම්ම ලිපට. හොඳට ගිනි ගන්නවා හොඳට දැන් වතුර ටික නටනවා. ඊට පස්සේ දරුවා කියනවා ඔන්න අම්මේ මම කොල ගොඩාක් දාලා තේතලේ ඉක්වල නැටුවා කියලා. ඒ කොහෙන්ද කොල හොයාගත්තේ කියලා මම තමයි කියන්නේ. අය අම්මගේ පර්ස් එකේ කොල ගොඩක් තියෙනවා. මම දැම්ම කියලා. දැන් එතකොට දරුවට නෑනේ වටිනාකම. දැන් මේ කතාවෙන් හොඳටම තේරෙනවා මේ අපේ ප්‍රඥප්ති මොනවද අපේ චේතනාව මොනවද සිතුවිලි මොනවද කියන එක. එතකොට මේ තමයි ස්කන්ධ උදේවැය දකින්නවා කියන්නේ අපේ බාහිර දෙයක් අපිට හම්බ වෙන්නේ නැහැ සත්‍ය දැක්කොත්. එහෙම වුණොත් අපි ස්කන්ධයේ උදේවැය දකින්නවා කියන්නේ අපේ සිත බාහිර දෙයක් ඇති වුණොත් එතන සිත අරමුණු ඇත්ත වෙලා. අපේ සිත අරමුණු ඇත්ත වුණොත් අපි ඒකට රැවටුවොත් අපි එතන කෙලෙස් හට ගන්නවා. රාග දේශ මොහ හට ගන්නවා. ඒ බෝතලයට එක්ක ආස වෙනවා. එක්ක ඒකේ වටිනාකමක් අපිට එනවා. අපිට ඒකේ අගයක් එනවා. ඒකත් එක්කම අපිට ඒකේ ඇලෙන ගැටෙන ස්වභාවයට අපේ හිතපත් වෙනවා. එතකොට බාහිර දෙයක් තිබ්බොත් විතරයි තව පැත්තකින් මෙතන හිතක් තියෙන්නේ. හිතක් තියනවා කියන්නේ බාහිර දෙයක් තියනවා කියන එකමනේ. බාහිර දෙයක් නැත්තම් මෙතන හිතක් නෑ. දැන් මේක දැකින හිත කොහෙද තියෙන්නේ? අතර තමයි කෙනා මේ පැත්තේ ඉන්නවා වෙන්නේ. කෙනෙක් නැති වෙනවා බාහිර දෙයක් නැති වෙනකොට. මේ බාහිර දෙයක් නැති වෙනකොට රූපය ඇත්ත දකින්නකොට රූපේ පරජානාති කියන්නේ රූපය ඇත්ත දකින්නවා කියන්නේ රූපයක් එයා දකින්නේ එයාගේ චිත්ත රූපේ. උපාදාය රූපේ. එයා ඇසුරු කරන්නේ හිතේ තියෙන රූපේ. දැන් හිතේ තියෙන රූපේ බාහිරට අයිති නෑ. එතකොට හිතේ තියෙන රූපයක් බාහිරට අයිති නැත්නම් බාහිරෙන් මිදෙනවා. බාහිරෙන් මිදෙනකොට බාහිර මුකුත් යට හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ තමයි මේ නිවන් මාර්ග යන කෙනා, සත්‍ය දකින කෙනා. එතකොට එයා බාහිර ලෝකේ සැප දුක් විඳින්නේ නැහැ. එතකොට බාහිර ලෝකේ සැප දුකක් යාට එන්නේ නැහැ. අන්න එයා තමයි අර මේ බාහිර ලෝකේ මිදුණු කෙනාට මේ නිවන් මාර්ග ස්කන්ධයේ උදේවැය ඒ කියන්නේ ස්කන්ධය කියන්නේ අපේ චේතනා පැත්තේ දැන් සිතුවිලි හට ගන්න ඇති වෙන උදේ හට ගැනීම දකින්න සමුදය දකින්න. සමුදය කියන්නේ දෙයක් හටගත්තොත් බාහිර දෙයක් ඇත්ත වුණොත් ඒක සමුදය. දැන් බාහිර බෝතලයක් තියනවා කියමු. දැන් බෝතලයක් තිබ්බොත් එතන සමුදය. සමුදය කියන්නේ හට ගන්නවා. හටගත්ත දෙයක් ඇති වුණා. දෙයක් බෝතලයක් තියනවා කියලා ගත්තොත් සමුදය. දැන් පෘථග්ජන සාමාන්‍ය කෙනාගේ ස්වභාවය තමයි බාහිර ඇත්ත වෙන එක. සත්තුන්ටත් බාහිර ඇත්තනේ. ඒතර බාහිර දෙයක් තියෙන එකනේ සාමාන්‍ය ස්වභාවය. සාමාන්‍ය ස්වභාවය මේ නිවන් දකින්න කෙනා නෙමෙයි. සාමාන්‍ය ස්වභාවයට බාහිර දෙයක් හම්බ වෙනවානේ. එතකොට එයාට සමුදයක් තියෙනවා. තණ්හාවක් උපදිනවා. අයි ඒකට ඇලෙන ගැටෙන එකනේ තණ්හාව කියන්නේ. බාහිර දෙයක් තියෙන්න එපා ඇලෙන්න. බාහිර දෙයක් තිබුණ නැත්නම් ඇලෙන්නේ නැහැනේ. දැන් කොච්චර දැන් මෙහෙම බැලුවත් එයාට මේවා වටිනාකමක් නැත්නම් හිත ඇලෙන්නේ නැහැනේ. එතකොටත් තේරෙනවා මේ බාහිර දෙයක් තියෙන එකේ දෙයක් නැති එකේ මේ නිවන් දකින්න කෙනා සත්‍ය දකින්නවා කියන්නේ මේ ඇත්ත දකින්නවා කියන්නේ පරජානාති කියන්නේ බාහිර දෙයක් දකින්න විදිහක් නැහැ. එයා දකින්නේ සිතින් හදාගත්ත එකක්. ඒ කියන්නේ ස්කන්ධය දකින්නේ. ස්කන්ධය කියන්නේ වේදනා සංඥා සංකාර. මේ අරමුණ එන්නේ ద్వාරේ ඇහෙන් දෙන්නේ කනෙන් දෙන්නේ ශබ්දයෙන් දෙන්නේ අරමුණක් එනවනේ අපිට හැම මොහොතෙම සිතක් තියෙනවනේ අපි නිකන් ඉන්න වෙලාවට අපි බැලුවොත් අපේ හිත කොහෙද තියෙන්නේ කියලා එතකොට තමයි අපිට හොඳට දැනෙන්නේ එක්ක අපිට පෙර මතකයේ මොකක් හරි එකක් හිතෙනවා මතක් වෙනවා එහෙම වුණොත් එතන තියෙන්නේ මනෝද්වාරේ ධම්ම අරමුණු වෙන්නේ එතකොට අතීත සිතුවිල්ලක් එන්නේ එතනක් තියෙන්නේ ద్వාරයක් බුදුන් වහන්සේ දොරටු 6ක් පෙන්නනවානේ මොනවද ඒ දොරටු 6 අපිට සිතට අරමුණු වෙන දොරටු 6 මොනවද? ඔව්. ඇහෙන් එන්නේ රූප අරමුණු. කනෙන් එන්නේ ශබ්ද අරමුණු. එතකොට නාසයෙන් එන්නේ ගන්ධ සුවඳ අරමුණු. ඔව්. ඔව්. කයෙන් එන්නේ පහස. මනසින් එන්නේ නෑ මනසින් එන්නේ ධම්ම අරමුණු. ධම්ම අරමුණු කියන්නේ ඔය කලින් ඒවා මතක් වෙන එකක් ධම්ම අරමුණ. එතකොට ආය අනාගත සිතුවිල්ලක් පහළ වෙන එකක් අරමුණක්. අයි සිත දුවනවනේ සුත දුවන චිත්ත වීතිවල දැන් සිතක් මොකද්ද මේ සිත කියන එකනේ වැදගත් වෙන්නේ.
එතකොට මේ සිත එක්ක පේන එකක්, එක්ක ඇහෙන එකක්. එහෙම නැත්නම් මේක කලින් සිතින් පෙර මතකයෙන් එන එකකුත් වෙනවා. අයි සිත මේ මොහොත සමහරට කලිකක් මතක් වෙනවනේ. ඒ ద్వාර 6ක් පේනවා. ద్వාර 6 පේනවනේ. අපේ සිත තමයි අපි කල්පනාවෙන් ඉන්න ඕනේ. එතකොට අපේ සිතට අරමුණු වෙන්නේ කොතනින්ද කියන එක පේන්න ගන්නවා. එතකොට ඒ සිතනේ එතකොට අපි මේ ඇත්ත වෙලානේ ඉන්නේ. ඔව්. සිත ඇත්ත වෙලානේ ඉන්නේ. එතකොට ඒ වහිනවා කියන එක සිතක් නේ. හැමදේම සිතක් බවට නෙන්නේ. දැන් අපි හිතන එකක් නේ. අපි හැමතිස්සෙම අපේ හිත මෙහෙම හැමතිස්සෙම අපි ලෝකයේ ඇත්ත වෙලානේ තියෙන්නේ. අපි එතකොට මේ අපිට මේ ඇහෙන සද්ද මේ වැස්ස කියන එක වැස්ස කියලා එකක් ඇත්තටම එළිය තියනවද? අපි අල්ල බැලුවොත් එන්නේ අතට සීතලක් නේ. වතුරක් නේ. ඒතර වැස්ස කොහෙද තියෙන්නේ? ඔව් අපි හිතින් හදාගන්න ඒවා. ගඟ ගලනවා කියන ගඟක් කියලා එකක් හම්බ වෙන්නේ නැහැ. ඒ ඇල්ලුවත් එන්නේ තද ගතියක්. ඉතින් ඒ වගේ අපි කාර් එකක් කිව්වත් කාර් එකක් කියලා එකක් නැහැ. ඒකේ අලල බැලුවොත් එන්නේ තද ගතියක්. අතට ඇහැට පේන්නේ මේ වර්ණ සටහන. එතකොට නහයට එන්නේ සුවඳක් විතරයි. අතට දැනෙන්නේ තද ගතියක් විතරයි. මොකක් හරි සද්දයක් විතරයි කන්ට දැනෙන්නේ. එතකොට අපි කාර් එකක් කොහෙද තියෙන්නේ? අපේ මනසේ තියෙනවා ලෝකයක් හැදිලා. මේ ආයතන වලින් ඒවෙන් එනේ අරමුණු වලින් එකතු වෙලා අපි අපේ සිතේ අපි හදාගෙන චිත්ත රූපයක්. නේ? අපි ජීවත් වෙන්නේ සිතුවිලි ලෝකයක. නමුත් ඒ සිතුවිලි ලෝකේ මායාව දකින්නේ අපි. අපිට ඒක ඇත්ත වෙලා අපි ජීවත් වෙන්නේ හිතින් හදාගත්ත ලෝකෙක. දැන් උදාහරණයක් විදිහට කෙනෙක් කාමරේ ගහන්නේ එයා කැමති පාට කාමරේ ගන්න කියන්නේ. එයා කාමරේට එල්ලන්නේ එයා කැමති දේවල්. එහෙම නේද? එයාගේ කබඩ් එක, එයාගේ ඇඳ, එයාගේ අල්මාරිය, එයාගේ රෙදි, එයාගේ කොට්ට, එයාගේ පොත්පත්, එයා කාමරෙන් තියෙන හැම උපකරණයක්ම එයාගේ අදහස අනුවයි තියාගන්නේ. එතකොට එයා හදා ගන්නවා ලෝකයක් කාමරය ඇතුලේ. එයා කැමති ලෝකයක්. එයා ඊට පස්සේ ඒ ලෝකේ පිනවනවා, විඳවනවා. ඒ කියන්නේ එයා ආසාස දේවල් තියාගෙන එයා ඊට පස්සේ ඒ ලෝකයක් හදාගෙන ඒ ලෝකය ඇතුලේ එයා මත් වෙවි ඉන්නවා. ඒක ඇත්තද කතාව? ඇත්ත ලෝකයක්ද ඒක? නැහැ. එයා සකස් කරගත්ත එකක්. ඔව් එයා හිතින් හදාගත්ත එකක්. එයා ඒ විදිහට තමයි අපි මේ ගෙවල් දොරවල් හදාගන්නේ. අපි හැමදේම අපි ගස් හිටවගන්නේ, මල් හිටවගන්නේ. අපි මේ හැම දෙයක්ම අතු ගාලා ඒ ඔක්කොම අපිට ඕන විදිහට තියාගන්නවා. එතකොට මේ හිතක් තියෙනවා දැන්. දැන් අපි කියලා කෙනෙක් ඉන්නවා. දැන් ආත්මයක් තියෙනවා. දැන් මම ඉන්නවා. මං තමයි මේක හැදුවේ, මං තමයි මේ යන්නේ, මම මේකට හරි ආසයි, මම මේවට කැමති නෑ, මම මේවට ආසයි, මම මෙහෙමයි දැන් මම ජීවත් වෙනවා. දැන් මම කියන කෙනෙක් ජීවමාන වෙනවා. නමුත් එහෙම කෙනෙක් නෑ. අර වැස්ස වගේ. වැස්ස කියලා දෙයක් නෑ. ඒක හිතේ මායාව. ගඟ කියලා දෙයක් නෑ. ඒක හිතේ මායාව. මම කියලා කෙනෙක් නෑ. ඒක හිතේ මායාව. දැන් ඔය කාමරේ තියෙන ඔය සේරම අයින් කරොත් මම ඉන්නේ කොහෙද? මම හිටියේ ඒවත් එක්ක. දැන් ඒක හොඳට තේරෙනවා අර කවුරුත් නැති මේ කිසිම මුකුත් නැති තැනක කෙනෙක් ඉපදුනොත් එයා කතා කරන්න දෙයක් නැහැ. අපි તો අභ්‍යාකාශය ඉපදෙනවා කියලා නිකන් උපකල්පනයක් කරන්න දැන්. අපි તો ගිහිලා අංගහරු ලෝකේ වගේ අභ්‍යාකාශයක ඉපදෙනවා කිසිම දෙයක් නැති තැනක. එයා කතා කරන්නේ මොනවද? එයාට ගහක් කොලක් ඉරක් හදක් නැහැ. එතකොට එයා කතා කරනවා කියන්නේ එළියේ තියෙන දේම තමයි Taman කියන්නේ. එයාගේ ලෝකේ කියන්නේ එළියේ තියෙන දේම තමයි. ඒ කියන්නේ එයා බාහිරම තමයි ප්‍රතිබිම්බයක් වෙලා හිත කියන්නේ. හිත කියලා වෙන දෙයක් නැහැ. වෙන කොහෙවත් දෙයක් නැහැ. දැන් එළියේ දැන් දරුවෝ ඉන්නවා කියන්නේ මම ඉන්නවා මේ. දරුවෝ නිසායි මම ඉන්නවා කියන්නේ. අත දරුවෝ ඉන්නේ හිතේ හදා. දැන් මම ඉන්නවා කියන්නේ දරුවෝ ඉන්නවා කියන එකයි. දැන් ආපැත්තේ ගයක් තියනවා කියන්නේ තව මිනිස්සු ඉන්නවා කියන්නේ ඒ තමයි මම. මම ඒගොල්ලෝ මිසක් මම වෙන කෙනෙක් නෙමෙයි. දැන් මම අර ගහ අර දේවල් මේ දේවල් ඔය තියෙන අර නෑ අර ඒ කාලේ ඉඳන් තියෙන අතීතයේ අර මේ ඔක්කොම නැත්තම් මමත් නෑ. ඇයි ඒව තමයි හැමතිස්සෙම මේ මැෂින් එක වගේ දුවන්නේ. ඒ සිස්ටම් එකට කවුරු හරි පනවනවා මේ නම කියලා. මේ අහවලා කියලා. අතර එහෙම කෙනෙක් නෑ.
අර දේවල් සේරම එක එක මකලා දැම්මොත් එහෙම අවසානයේ එහෙම කෙනෙක් නැහැ. ඒකයි සෝවාන් වුණු කෙනෙක් නැහැ කියන්නේ. හැ සෝවාන් වෙනකොට ඒ සෝවාන් වුණා කියන්නේ සක්කාය දිට්ඨි ප්‍රහීන වෙනවා කියන්නේ මේ ශබ්ද රූප නැහැ, ගන්ධ රූප නැහැ, ඊට පස්සේ වර්ණ රූප නැහැ. ඒ එකකටවත් එයාට නැහැ වටිනාකම. මොකද ඔක්කොම ඇත්ත දැකලා යා. ඇත්ත දැක්කම කිසිම ලෝකයක් යට හම්බ වෙන්නේ නැහැ. සියලු ලෝකවලින් මිදෙනවා. අන්තිමට මේකේ ලොකුම තැන තියෙන එයා තමයි නැති වෙන්නේ. එළිය දැන් බෝතලයක් නැති වෙනකොට ඒ බෝතලේ දකින්න මේ පැත්තේ කෙනා නැති වෙනවා. එළිය මේසෙ දකින්නකොට මේසෙ දකින්න මේ පැත්තේ කෙනා නැති වෙනවා. මේක හැමතිස්සෙම දෙපැත්තක් තියෙනවා. අජ්ජත් බහිද්දා කියලා. දැන් සෝවාන් වෙනකොට කියනවානේ විචිකිච්ඡාව නැති වෙන්න ඕනේ කියලා. විචිකිච්ඡාව කියන්නේ බුද්ධේ කංකති, ධම්මේ කංකති, සංඝේ කංකති, පුබ්බන්තේ කංකති, අපරන්තේ කංකති කියන්නේ පුබ්බන්තේ කංක අපරන්තේ කියන්නේ මේ බාහිර දේ. කංකති සැකේ නැති වෙනවා. එහෙම දෙයක් නැහැ කියලා. එතකොට අපරන්තේ කංකති නම් පුබ්බන්තේ කංකති මේ පැත්තේ දෙයක් නැති වෙනවා. කෙනෙක් නැහැ වෙනවා. එතකොට එයාට විචිකිච්ඡාව සැකයක් නැති වෙන්න ඕනේ. අන්න එහෙම වුණොත් තමයි ආසෝවන් වෙන්නේ. එතකොට පටිච්චසමුප්පාද ධම්මේසු කංකති මේ හේතු නිසා අටගත්තයි කියලා යට සැකයක් නැති වෙනවනේ. මේ හේතුඵල දෙයක් විතර දහමක් තමයි ලෝකේ තියෙන්නේ. කෙනෙක් පුජ්‍යලෙක් නැහැ. ඉමස්මින් සති ඉදන් හොති මේ ඇති වුණොත් මේ ඇති වෙනවා. මේක තිබ්බොත් තමයි මේ පැත්තේ සිතක් තියෙන්නේ. මේක තියනවා කියලා ගැනීමමයි සිත කියන්නේ. සිත කියලා වෙන දෙයක් නැහැ. එතකොට මම කියලා කෙනෙක් නැහැ. මේක තියෙන එකයි මම කියන්නේ. මේක දැකීම පමණයි. දිත්තේ දිත්තමත්තන් දාර්ශනික කියන්නේ. සුතේ සුතමත්තා මුතේ මුතමත්තා. එතකොට ඒ දිටුවා නම් දුටුවා පමණිදා. එතන ආයි මේකේ දැකපු දෙයක් මේකේ නැහැ. මෙතන දෙයක් නැහැ. දැකීමක් පමණයි. නිකන් හැඩතලයක් විතරයි. එහෙම දේවල් ඔළුවේ නැහැ. වටිනාකම් නැහැ. සංකිතේ නිබ්බිදාය අවබෝධයෙන් මිදෙනවා. එතකොට ඊතර දෙයක් නැති වුණාම දැන් දාරුචීලට කියන්නේ දිත්තේ දිත්තමත්තා. එතකොට දුටුවා නම් දුටුවා පමණි දාරුචීල. දුටු දෙයක් නැහැ. දුටු කෙනෙක් නැති වෙනවා දාරුචීල. එතකොට දුටු දෙයක් නැත්නම් දුටු කෙනෙකුත් නැහැ. දුටුවා නම් දුටුවා පමණි. ඒකට කියන්නේ හිස් බැල්මක් කියලා. බලන බැල්මේ දේවල් නැහැ. අන්න ඒක තමයි සෝවාන් සකදාගාමි අනාගාමි රහත්තන් වහන්සේලාගේ ආර්යවරුන්ගේ බැල්ම. ආර්යවරුන්ට ලෝකේ අවබෝධයි මෙහෙම දේවල් එළියේ නැති බව. ඒ වලට වටිනාකම් දෙන්නේ සම්මුතිය තුළ මේ මායාවෙන් විඥාණයෙන් කියන එකයි. ආර්යවරු සත්‍ය දකිනවා. ලෝකේ ඇත්ත දකිනවා. ලෝකේ ඇත්ත දකිනකොට එයාට මරණයක්වත් හම්බ වෙන්නේ නැහැ. අයි මේ මොහොතේ මේ සිත ඇති වෙනවා. ඒක අනිත් පැත්තට ආයි සෞතිසක් ඇති වෙනවා. තව සිතක් ඊළඟට ඇති වෙනවා. එතකොට සිත් පරම්පරාව දකිනවා. පුබ්බේනවස ඥානෙ දකිනවා. සිත් වැල් දකිනවා. චුති උප්පත්ති ඒ මොහොතේ අටගෙන සිත දකිනවා. ඒ සිත පෙරමතකයෙන් හටගන්නේ දකිනවා. එතකොට ආර්යවරුන්ට මේකේ මේ සිත් පරම්පරාව හේතුඵල එකක්. කෙනෙක් පුජ්‍යලෙක් හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ මොහොතේම සිත ඇති වෙලා නැති වෙනවා. මේ මොහොතේම බෝතලේ තියෙන භවය ඇති වුණොත් ඒ භවයේ බෝතලේ හට ගැනීමයි නැතිවීමයි තියෙනවා. අයි මේ සිත හටගත්තා. ඊගාව සිතේ බෝතල් නැහැ. එතකොට මේ සිත හටගෙන නිරුද්ධ වෙලා අවුත්තා සම්භූතං උත්හානම් බව පෙර නොතිබීම හටගත්තා. ඊතුරු නැතුව නිරුද්ධ වෙලා ඊගාව සිත හට ගන්නවා. ඊගාව සිත සමහර විට මේ පැත්ත බිත්තියක් වෙන සුදු පාට. සුදු පාට බිත්තිය කියන හැඩතලයේ ස්කන්ධය වෙනස්. වේදනා සංඥා සංකාර වෙනස්. ඒ ස්කන්ධය අනුව හටගත්ත ඒ ආයතනේ ඇස කියන ආයතනේ සුදු පාට බිත්තිය කියන සම්මුතිය පෙරමතකෙන් ඒ සිත වෙනයි මේ සිත වෙනයි. මේ සිත මෙතනින් ඉවරයි. ඒක නෙමෙයි මේ සිත. මෙතන මේ සිත භවය ඇති වුණා ඇතිවීම නැතිවීම එතනම වෙලා මේ සිත හටගත්තා. එතකොට මෙතනම ඉපදීම මරණයක් තියෙනවා. එතකොට මේ සිතත් හටගත්ත එතනම ඉපදීම මරණයක් තියෙනවා. එතකොට හැම සිතකම හට ගැනීම නැතිවීම ඉපත මරණ හැම සිතකම ක්ෂණයක් පාසා තියෙනවා. ඒකම තමයි මරණ මොහොතේ ඒක සිතක් පමණයි. හැබැයි පෙරමතකයේ සම්මුතියෙන් අපි මරණයක් කියලා එකක් දාගෙන ඉන්නවා මේ ශරීරයේ පොළොවට පස් වෙනත. ඒක සිතුවිල්ල. ඒකත් මේ මොහොතේ හිතුව දුක එනවා. ඒකට හේතුව ඒ සංඥාව මේ මොහොතේ අපි විසින් ඒ සිතක් විදිහට ගත්තොත් එහෙම වර්තමාන සිතක් විතරයි. දැන් කවුරු හරි හිතනවා මේ මොහොතේ මම මැරෙනවා කියලා. දැන් මේ මම මැරෙනවා කියලා හිතුවා මට දුකක් එනවා. හැබැයි මේ මොහොතේක වර්තමාන සිතුවිල්ලක් පවණයි. ඒ සිතුවිල්ලේ තමයි ඒ සම්මුතිය තුළ එයා ඉන්නවා ඒක දුකක් කරගෙන. එයා ඒක ප්‍රඥාප්තියක් පනවගෙන ඉන්නවා මරණයක්. මරණේ ප්‍රඥාප්තියක් වෙලා. ඒක සිතුවිල්ලක් වෙලා.
එයා මරණයක් වෙලා නැහැ. එයා මැරිලා නෙමෙයි දුක් වෙන්නේ. එයාට මුකුත් වෙලා නැහැ. හැබැයි එයා අර ප්‍රඥාප්තියයි එයා විඳවන්නේ. මේ බෝතලේ කියන ප්‍රඥාප්තිය විඳවන්නේ. රත්තරන් බඩුවක් මෙතන තිබුණොත් මේක රත්තරන් කියන ප්‍රඥාප්තිය විඳවනවා අපි. ඒක වටිනවා කියලා ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදයට එක්ක අපිට කෙලෙසයක් හට ගන්නවා රාගයක්. ඒ කාම රාගය හට ගන්නවා, ඒ වස්තුකාමයේ හට ගන්නවා. ඒකත් එක්ක අපේ තියෙන ඒක බැඳීම, අල්ම, කෙලෙස්. ඒ තුල තමයි අපිට සසරක් තියෙන්නේ. ඒ තුල තමයි අපිට රැස්වීමක් තියෙනවා. ඒ රැස්වීම තුල අපිට ඉවරයක් වෙන්නේ අපි පෙර මතක හිතන් තියෙන්නේ රැස් කරපු නිසා. අදටත් අපි රැස් කරපු දුක විඳිනවා. කලින් රැස් කරගත්ත දේවල් දැන් අපිට බැරි වෙනවා දැන් නැති කරගන්න. ඒක නිසා අපි ඒවා විඳවනවා. අපිට දුක එන්නේ කලින් රැස් කරපු නිසා. අපි දැනුත් රැස් කරනවා. ඒක අනාගත දුක එන්නේ හේතු වෙනවා. ඉතින් අපි රැස් කිරීම මාර්ගය තුල අපිට ඉවරයක් වෙන්නේ නැහැ. මරණ මොහොතේදී අපිට එනවා අර සම්මුතියක්ම. ඒ එක චුතිසිතක් විතරයි. හැබැයි ඒ මොහොතේ එන්නේ දුක සිතුවිල්ල. ඒක තමයි මරණවා කියන්නේ. මරණයක් මේ කතාවේ නැහැ. බුදුන් වහන්සේ මරණයක් පනවන්නේ නැහැ. මරණයක් කොහෙද තියෙන්නේ? ඒක සම්මුතිය ප්‍රඥප්තියක් විතරයි. මේකේ තියෙන්නේ හේතුඵල ධහම තුල මරණයක් නැහැ. උපතක් නැහැ, මරණයක් නැහැ. හේතුඵල ධහම තුල කෙනෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ. හේතුව නිසා ඵලය, හේතුව නිසා ඵලය, හේතුව නිසා ඵලය. උදේව්‍ය ඥානය ඇති වෙන්නේ මෙන්න මේ හේතුඵල ධහම දකින කොටයි. උදේවැය කියන්නේ සිතුවිල්ල හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවය දැකීම. ඒ උදේවැය ඥානෙ. උදේවැය ඥානෙ උපදින්නේ සිතුවිලි වල නාම රූප, එළියේ රූප මේ සිත ගැට ගැහෙන්නේ කොහොමද කියලා දකිනකොට ඒක ගැට ගැහෙන්නේ නැති වෙනවා. මේ සිතුවිලි එළිය නෙමෙයි කියන එක දකිනවා. සිතුවිලි නම් එයා පරිහරණය කරන්න එයාට එළියක් ඕනේ නැහැ. එයා එතකොට එයාගේ හිත ඇතුලේ ලෝකයම එයා දකින්නේ. හැමදේම එළියෙන් නෙමෙයි දකින්නේ. එළියේ තියෙන දේ අල්ලගෙන හිත ඇතුලේ එයා දකින්න එයා හදා ගන්නවා කියලා. හදාගන්න ලෝකෙක එයා විඳවන්නේ කියලා දකිනවා. එතකොට හදාගන්න ලෝකයක් යාට එළියෙන් එයාට එළියෙන් කපුටෙක් හම්බ වෙන්නේ නැහැ. කපුට ඉන්නේ එයාගේ හිතේ. ගලක් ගහන්න කපුටෙක් යාට නැහැ. අයි හේතුව. එයා හිතේ ඉන්න කපුටටයි ගල් ගහන්නේ. එතකොට එයා හිත ඇතුලේ තමයි කතාව ඉවරේ. නමුත් හිත ඇතුලේ එන්නේ බොරුවක්. මොකද පෙරමතකයෙන් එන්නේ සම්මුතිය. එතකොට එයා පෙරමතකේ හැමතිස්සෙම පෙරමතකයෙන් මේ ඉන්නේ. එතකොට අතීතේ අපි ජීවත් වෙන්නේ. අයි මේ බෝතලේ කිව්වේ අපිට අතීත සංඥාවක් නේ. එතකොට අපි ඉන්නේ අතීතේ නේ. එතකොට අපිට මේක කණ්ණාඩිය කිව්වේ අතීතෙන්නේ. දැන් මේ කණ්ණාඩිය කියන නම අපේ සිංහල භාෂාවේ තියෙන ඒවා නේද අපි මේ කතා කරන්නේ. එතකොට මේ භාෂාවේ ශබ්ද එකතු කරලා හැඩතලයට ගැට ගැහුවේ අපි කලින් නේද? මම පුංචි කාලේ හරි කවුරු හරි මට කියපු දෙයක් අදටත් මතකයි නේද? මේ කොට්ටේ කියලා මට මුලින්ම මම පොඩි කාලේ දැනන් හිටියේ නෑ නේද? මම පොඩි කාලේ දැනන් හිටියේ නැති ඒවා පස්සේ මේවා අපි රූප ශබ්ද වලින් එකතු කරගෙන නේද? ඒක නේද මේ අපි රස කරගෙන තියෙන උපදි ගොඩ, උපාදාන ගොඩවල්. ඒක නේද අපිට දුක ගේන්නේ. උපාදානය නේද දුකට හේතුව. ඒතර උපාදාන කරගත්ත දේ නිසාද අපි තණ්හාව අපි ගාව රැස් වෙන්නේ. ඒතර තණ්හාව තියෙන්නේ අපි ගාව දේවල් රැස් වෙන නිසානේ, උපාදාන නිසානේ. එතකොට ඒකනේ තණ්හාවනේ හේතු වෙන්නේ අපිට භවයට. නැවත අපිට උප්පත්තියකට එන්න හේතු වෙන්නේ අපි ගාව රැස් වුණු නිසානේ. බුදුන් වහන්සේ කතා කරන්නේ ඒ රැස් කරන මග නෙමෙයිනේ. ඒ නිර්වශේෂ නිබ්බාණයක් කතා කරන්නේ. ඒ කියන්නේ මේක ශේෂ වෙන්නේ නැහැ. නිර්වශේෂයි. නිර්වශේෂ ධර්මයක් තුල තියෙන නිබ්බාණය කියන්නේ. එතකොට රැස් වෙන්න විදිහක් නැහැ. එතන රැස් වෙලා ඉතුරු වෙන්න බෑ. දැකපු දේ දැකපු තැනින් ඉවර වෙන්න ඕනේ. දිත්තේ දිත්ත නැත්තම් වගේ. එතකොට අපි ධර්මයේ පුහුණු වුණා වෙනවා. එතකොට මේක ප්‍රතිපදාව තුල මේක දැන් හිතුවා කියලා එහෙම වෙන්නේ නැහැ. අපිට දැන් මේක දැන් ඔන්න දැන් ඔහොම කියලා අපිට හිතුණා කියලා එක වෙන්නේ නැහැ. එතකොට අපි මේක ප්‍රතිපදාවකින් බුදුන් වහන්සේ ඒක නිසා තමයි දෙයක් බෝතලේ කියලා ගත්තොත් එතන දෙයක් ඇති වුණා සමුදේ. එහෙම ගත්තොත් ඒක දුකට හේතු වෙනවා. දුක්ඛ සමුදේ. ඒක ඇත්ත දැක්කොත් බෝතලයක් නැහැ. නිරෝධේ. ඇත්ත දැක්කොත් නිරෝධයට එනවා. හැබැයි ඇත්ත දකින්න ප්‍රතිපදාවක් තියෙනවා. ඒක හැම මොහොතෙම ඇත්ත දකින්න ඕනේ හිතේ. අන්නේ ප්‍රතිපදාව. එහෙම වුණොත් මේවා ආයි රැස් වෙන්නේ නැහැ. රැස් වෙන්නේ නැහැ, උපාදාන වෙන්නේ නැහනේ. දැන් මේ මොහොතේ බෝතලේ උපාදාන වෙන්නේ නැහැ. නේ? එතන මේ මොහොතේ මෙහි සිත රැස් වෙන්නේ. දැන් අද අපිටම දැන් මෙතන ඉඳගෙන අපි මොන හරි දෙයක් රැස් කරනවා කියලා.
එතකොට අපි දැන් මේ මොහොතේ රැස් කරන්නේ නැහැනේ. අපි දැන් මෙහෙම ඇත්ත දකිනකොට දැන් අපි මේ මොහොතේ රැස් කරන්නේ නැති මොහොතක් වෙනවනේ. එතකොට මේ මොහොතේ අපි කුසලයේ වැඩුවා වෙනවා. කුසලයේ තමයි මේ ඇත්ත දකින්න එක හිතේ. සතිය පිහිටවන එක. සතිය කියන්නේ මේක ඇත්ත දකින්න එක. ආතාපි සම්පජානෝ සතිමා. අන්න සතිමා. සිහියෙන් ඇත්ත දකිනවා. කෙලස්තවන වෙර ඇති වීරය ඇතුව සතියෙන් ජීවත් වෙනවා. එක මොහොතක් බුදුන් වහන්සේ කියන එක ෂණයක් කෙනෙක් එහෙම විපස්සනා කරා නම් විදර්ශනා වඩා එන නැත්නම් මේ ආතාපි සම්පජානෝ සතිමා කුසලයේ පිහිටයි නම් දාන 1000ක් දෙනවට වැඩිය ඒ ආනිසංස වැඩි කියනවා. දාණයට වැඩිය ආනිසංස තියෙනවා මේ සත්‍ය ධර්මයේ යමෙක් එක් ක්ෂණයක් දකිනවනම්. ඉතින් අපි උත්සාහ කරන්න ඕන කුසලයේ වඩනවා කියලා මොනවද කරන්නේ? මම කියන බාන කුසල් කරන්නේ කොහොමද දැන්? කොහොමද අපි දැන් අකුසලයේ කියන්නේ මොකද්ද? කුසලයට එන්නේ කොහොමද? කුසලයේ කියන්නේ තියෙන දේවල් ඔක්කොම ඒ කියන්නේ ආසාවල් ඇති වෙලා ඒක තමයි ඉන්නවා. ඒකට තියෙන අත්හැරීමක් නැතිවෙන එක අකුසලයි. අකුසලයේ කොහොමද? කුසලයේ කොහොමද? ආයි පොඩක් අකුසලයේ කියන්නේ කොහොමද කියන්නේ? අකුසලයේ කියන්නේ දැන් අම්මට සාමාන්‍යයෙන් දැන් අම්මගේ ඇඟ ඇතුලේ ටික ටික ධර්ම කාරණා ගැලපෙනවා. එතකොට අම්මා ටිකක් ධර්මයේ පැත්තෙන් හිතලා ඒකට හරි සාධාරණව උත්තරයක් දෙන්න ඕනි. මොකද අම්මා දැන් පෘථග්ජන විදිහට මේ පැත්තට යන්නේ නැතුව පොඩ ධර්මය හරි පැත්තට ගමන් කරන්න ඕනි. එතකොට අම්මට අකුසලයේ පැහැදිලි කරන්න හැකියාවක් තියෙන්න ඕනි. කුසලයේ පැහැදිලි කරන්න හැකියාවක් තියෙන්න ඕනි. ධර්මයේ ඇත්ත දකිනකොට මොකද්ද අකුසලයේ මොකද්ද කුසලයේ කියලා තමන් උත්සාහයක් යෙදුනොත් තමන්ගේ චිත්ත අර ධම්මට්ටිසි ඥානෙ වැඩෙනවනේ. තමන්ගේ මානසිකාර්යය කරන්න ඕනනේ. ඒකට තමන් උත්සාහවත් වෙන්න ඕනේ. වීරිය කළා පොඩ්ඩක් හිත මෙහෙවන්න ඕනේ. සත්‍ය හොයාගන්න සත්‍ය දකින්න වීරිය කරන්න ඕනේ. ඔව්. ඔව්. ඒවා පාරපස්සේ යන දේවල් තමයි අකුසලයේ ඇතුළේ. කොහොමද එහෙම කියන්නේ? කියන්නේ ඒ දැන් ඒව තණ්හාවේ ඒ පොඩි දෙයක් නෙමෙයි ළමයිගේ ආසාවෙන් දරුවෝ එහෙම කියලා ගත්තාම තණ්හාවක් ඇති වෙනවා. එහෙම වුණාම ඒවට බැඳීමක් ඇති වෙනවා. එහෙම වුණොත් එතන අකුසලයට ගියා වෙනවා. එතකොට කෙලෙස් රැස් වෙනවා. ඒකේ හරිම වචනේ උපාදානය වෙනවා. නේද? අල්ලගත්තා වෙනවා. අල්ල ගැනීම උපාදානය වීම තණ්හාව රැස්වීම කෙලෙස් රැස්වීමට හේතු වෙනවා. එහෙම වුණොත් ඒක කර්ම රැස් වෙන්න හේතු වෙනවා. එතකොට සසරක් හැදෙනවා. නේ සසරක් හැදෙනවා නේ. සසර යනවා කියන්නේ අකුසලයක් නේ. එතකොට කර්ම රැස් වෙනවා. ඒක නේ කර්ම රැස් වෙන මාර්ගයක නේ. කර්ම රැස් කරගත්තා කියන්නේ ගැලවීමක් නෑ නේ. එතකොට දුක ඇති වෙනවා නේ. එතකොට දුකේ මිදෙන මගක් වෙන්නේ නැහැ ඒක නේ රැස් වෙන මගක් නේද? එතකොට කුසලයේ කොහොමද පැහැදිලි කරන්නේ? කියන්නේ ඒ දැන් සම්පූර්ණයෙන්ම හිතේ අයින් කරගන්න ඕනේ. අයින් කරලා අජස්කන්ධය ගැන ඒවා තියෙන ඇත්තට තියෙන විදිහම කාලේ සාද්දේ වෙන්නේ ඒ අජස්කන්ධය ගැන තියෙන ආසාව සම්පූර්ණයෙන්ම පිටිවිද ඇසෙන්ට පේනදේ ඒ වෙනම නැති ඒකවන්න ඕනේ. බාහිර තියෙන දේවල් සම්පූර්ණයෙන්ම අයින් කරලා කොහොමද අයින් කරන්නේ? තියෙන ආසාව නැතරින්. කොහොමද ඒක ආසාව නැතරින්? ඔක්කෙන් කවන්නේ. බාහිර තියෙන දේවල් වල ආසාව නැතරින් ඕනි කියලා කියන්නේ. නෑ මේ මොහොතේ අම්මගේ අතේ දැන් ඔය වාඩි වෙලා ඉන්න ටිකේ කුසලයක් හරි අකුසලයක් හරි සිද්ධ වෙනවා. අයි සිතක් තියෙනවා නම් ඒ සිත එක්ක කුසලයක් හරි අකුසලයක් හරි සිද්ධ වෙනවා. මේක නැත්නම් ඕනම දෙයක් හිතන දේ කරන දේ හැම එකම තමගේ හිතත් එක්කනේ චේතනා තියෙනවානේ. එහෙනම් එතන කුසලයක් හරි අකුසලයක් හරි තියෙන්න ඕනේ. චේතනාව බික්කවේ කම්මම වදානේ. දැන් අම්මගේ හිතට එන සිතුවිල්ලක් ගැන කියන්න මේ මොහොතේ. එතනින් ගලපන්න අම්මා මේ මොහොතේ කුසලයකද අකුසලයකද මේ සිත දැන් තිබ්බේ කියලා. හැම සිතකම කුසලයේ අකුසලයේ දකින්න ඕනේ අපි. කොහොමද ඒක දකින්නේ? එතක තමයි ප්‍රතිපදාව තියෙන්නේ. මේ ප්‍රත්‍යාකට. ඔව්. ඒක ඉතින් අකුසලයක් කියලා හිතන්න බෑ. අකුසලයක් නේද? ඈ?
ඔව්. අකුසලයක් වෙනවා. සිතුවිල්ලක් තියෙනවා. ඒ සිතුවිල්ල මෙහෙම ගත්ත අකුලට. ඔව්. ඒ සිතුවිල්ලක් තියෙනවා නම් එතන අකුසලයක් තියෙනවා. කුසලයේ කියන්නේ සතිය විතරයි. එතකොට මේක අකුසලයක් වෙන්නේ කොහොමද? හැම සිතුවිල්ලක්ම අකුසලයක්. හැම සිතුවිල්ලක්ම සසරක් හදනවා. ඒ කියන්නේ අපි හැම සිතුවිල්ලකම මේක කියලා දෙයක් තියෙනවනේ අම්මා ඔය දැන් ගත්ත. ඒතර බාහිරේ අම්මට ඇත්ත වෙලානේ මේකක් තියෙනවනේ බාහිරේ. මේක මොකක් වුණත් ඒක මේකක් බාහිරේ දෙයක් අම්මට හම්බ වෙච්ච එකනේ මේක තියනවා කියන්නේ. මේකේ බාහිරෙන් මිදෙන්න හිත පුහුණු වෙන්න ඕනේ. ධර්ම මාර්ගයේ තමන් මුලින් එනෝනේ ආරද්ධ වීර්යය. ඒ කියන්නේ හැමතිස්සෙම මේකක් බාහිරේ තියෙන්න බෑ. ධර්ම මාර්ගයේ ප්‍රගුණ වෙනවා නම් ධර්ම මාර්ගයේ පුහුණු වෙනවා නම් තමන් ප්‍රතිපදාවක් අනිවාර්යෙන් හදා ගන්න ඕනේ. අර අපි කියන වගේ ඕගතරණ සූත්‍රයේ මේ ගඟෙන් එතර වෙන්න මේ සසරින් එතර වෙන්න පාරුවක් හදා ගන්න ඕනේ. හැබැයි පාරුව හදා ගන්න ඕනි තමන්. පාරු හදපුවා නෑ තමන්ට නැගලා යන්න. තමන් පාරුවක් හදාගෙනයි යන්න ඕනේ. ඒ කියන්නේ මොකක්ද? තමන් හිත දකින්න ඕනි මේ මොහොතේ මොකද්ද තමන්ගේ පාරුව වෙන්නේ? බාහිර දෙයක් නැති වෙන්න ඕනේ. හැම මොහොතෙම බාහිර දේවල් නැති වෙන්න ඕනේ. මේක පළවෙනි එකේ ඉඳලා හරියට තමන්ගේ හැම මොහොතයක්ම තමන් උත්සාහ කරන්න ඕනි, වීරය කරන්න ඕනි බාහිර නැතුව ඉන්න. බාහිර මිදුණු කෙනෙක් වෙන්න. අඩු ගානේ ධර්මයේ මෙනෙහි කරන මොහොතේදී හරි ඇත්ත මේකයි කියලා හරි දැනගන්න ඕනි. සත්‍ය ඥානෙ තියෙන උටයි කෘත්‍ය ඥානෙ තියෙන. ප්‍රතිපදාව පැනවුයි. සත්‍ය ඥානෙ තමයි බාහිර දෙයක් නැති බව. ඔක්කොම හිතේ තියෙන බව. එතකොට මේක කියලා දෙයක් බාහිරේ තිබ්බොත් ඒ සිතත් අකුසලයක් කියලා දකින්න ඕනේ. ඒක රැස් වෙන උපාදාන වෙනවා කියන්නේ. ක්ෂණයක් පාසා අපි රැස් කරන සසර ඊගාව ආත්මය හදනවා. ඊගාව භවය හදා ගන්නවා අපි. ඊගාව භවය ඊගාව සිතත් ඒකම තමයි. ඒ කියන්නේ අපි පෙර පොඩි කාලේ ඉඳලා රැස් කරපු දේවල් නිසා මේ මොහොතේ සිත පහළ වෙලා තියෙන්නේ. මේ මොහොතේ අපේ භවයක් හැදෙලා තියෙන්නේ. මේ විදිහට තමයි මේක දැන් අපි දැන් හැමතිස්සෙම අපි රැස් කරන දේවල් අපිට ඉස්සරහට අතහර ගන්න බැරි වෙනවා. එතකොට අපේ ශරීරය පොළොවට පස් වෙන දවසේදී අත්හැරෙන්නේ නැති වෙනවා. ඔන්න ඔතනයි ගැටලුව තියෙන්නේ. අත්හැරෙන මගක් නැහැ. එහෙනම් සසර දුකමයි තියෙන්නේ. කවද්ද සසර දුකෙන් මිදෙන්නේ? එතකොට මේක සතාට තේරෙන්නේ නැහැ. දැන් අම්මට ওই ටික හරි තේරෙනවානේ. පොඩ්ඩක් හරි. දැන් ওই ටික හොඳට ඔයිට වැඩිය දැන් පැහැදිලි කරගන්න ඕනේ. වතුර ටික මඩ වැඩි නම් පේන්නේ නැහැ පොකුණ අඩිය. රහතන් වහන්සේට හොඳට පේනවා කියනවානේ පොකුණේ පතුල. මේ සිතේ ස්වභාවය සිතුවේ යනවා එන ඔක්කොම හොඳට පේන්න ගන්න ඕනේ. මෙයා යෝගාවචරයේ මාර්ගයේ ප්‍රතිපදාව තුල සෝතාපන්න මාර්ග ඥානෙ තියෙන්න ඕනනේ. ඵල ඥානෙට එන්න කලින්. සෝතාපන්න මාර්ග ඥානෙ තමයි මේ සිත හැම මොහොතෙම දකින්න එක. ඒතකොට මේ මොහොතේ දෙයක් බාහිර තියෙන්න බෑ යාට. බාහිර දෙයක් තියෙන්න බෑ. හිත පොඩ්ඩක් ශක්තිමය මේක බොළඳ කෙනෙකුට යන්න පුළුවන් ගමනක් නෙවෙයි. මේක කම්මැලි වෙලා යන්න පුළුවන්. ඒකයි පෙන්නන්නේ පංච නීවරණ කියලා. තීන මිද්දේ ඒවා සේරම පෙන්නනවානේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දේ උද්ධච්ච කුච්ච විචිකිච්ඡා සේරම ගන්නවා. ඒතර මේ හිත සම්පූර්ණයෙන්ම සුද්ධ කරලා තියෙන්නේ බුදුන් වහන්සේ මේ මාර්ගය පෙන්නනකොට. හිත දකින්න තමයි යා එලි කරලා තියෙන්නේ. බුදුන් වහන්සේ එලි කරලා තියෙන හිත ඔක්කොම පේන විදිහට කැලේ සුද්ධ කරලා තියෙන්නේ. නිස්සරණ මග යන්න ලේසි වෙනවා. ඒ කියන්නේ නීවරණ පෙන්නලා තියෙනවා. මේවා නීවරණ ටික අපි දකිනවා දැන් අපිට දැන් මේ හිත දැන් මගේ හිත කම්මැලි වුණොත් මට බලන්න බෑනේ. මගේ හිතේ මහා වීරයක් හැමතිස්සෙම තියෙන්න ඕන 아무තු ගතියක් තියෙනවා හිත දකින්න. ඒක පුරුදු කරාම හැබැයි එයාට අර සතිය එනවා. සම්මා සතිය එනවා. තර සම්මා සමාධිය එනවා. ඒ සම්මා සමාධිය කියන්නේ ලෝකෝත්තර සමාධිය කවදාවත් පිරෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන් මේ ශරීර කූඩුව පොළොවට පස් වුණත් ලෝකෝත්තර සමාධි පිරෙන්නේ නැහැ. අර තමන් වඩන්නේ සසරටම කුසලයක් මේ වඩන්නේ. ඒ පංච නීවරණ සම්පූර්ණ කාමචන්ද ව්‍යාපාද තීන මිද්දේ උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ස්පරාමස්. ඔව්. දැන් මේවා ඉතින් අයින් කරන්න ඕන. නෑ. මොනවද අයින් කරන්නේ? ඔව්. දැන් මේ හිත දකින්න මේ වෙලාවේ. මේ වෙලාවේ Tamanට පේනවා නම් Tamanගේ සිතට දැන් එන අරමුණ
ඒක බාහිරට යනවද නැද්ද කියන එකයි දකින්න ඕනේ. හැබැයි එතනට බාධාව කියන්නේ එක්ක නිදිමත. කම්මැලිකම්. හිත බලන්න කම්මැලි. හිත දකින්න කම්මැලි. එයාගෙම තියෙන ඒක තමයි ප්‍රමාදයට හේතුව. අප්‍රමාදව අමත පදම් ප්‍රමාදව වචනපද. අප්‍රමාත්තා නමි යන්ති ඒ ප්‍රමාත්තා යතමත. මේක අප්‍රමාදීව එයා කටයුතු කරන්න ඕනේ. ප්‍රමාද වෙන්න බෑ. එයාක මේ මාර්ගය තුල යන්න පුළුවන් වීරවන්තයට පමණයි. චන්දං ජනේති වායමති වීරයන් ආරහති චිත්තං පග්ගඤ්ඤාති පජාති. මං කියන්නේ ඒ පංච නීවරණ ධර්මනේ. පංච නීවරණ කියලා අමුතුම දෙයක් නැහැ. තමන්ගේ හිතේ බාහිරට දැන් තමන්ගේ හිතේ දැන් තමන්ගේ හිත පේනවා නම් ඒ හිත මේකට දෙයක් නැත්තම් ආස වෙන්නේ නැහැ. එතකොට කාමච්ඡන්දය කියන එකට තමන්ගේ හිත දකින්න සත්‍ය ඥානය ඇති කෙනා දෙයක් දකින්නවනේ ඒ දේ බාහිර නෙමෙයි කියලා දකින්නවා කාමච්ඡන්දය එන්නේ. එතකොට එක නීවරණයක් එතනින් යටපත් වෙනවා. හැබැයි ආ ඒ දෙයට ආස වුණොත් දැක්ක ගාම ඒක තමයි ඒ රත්තරන් තමයි ඒක මට ඕනි කියලා අර ඒක හොරෙන් හරි ගන්න හිතුනොත් බාහිර දේ ඇත්ත වෙලා තියෙන කාමච්ඡන්දයක් ආපු නිසා. බාහිර දේ හැබැයි එයා දකින්නවනම් ඇත්ත දකින්නවනම් එයාට එතකොට රත්තරන් හොරකම් කරන්න හිතෙන්නේ නැහැ. එතකොට යාර බාහිරින් රත්තරන් හම්බ වෙන්නේ නැහැ. හිතේනේ තියෙන එක වටිනවා කියන්නේ. ඒක තමයි මම පංච නීවරණ ධර්ම මේ නීවරණ එළියට එන්නේ මෙයාගේ මේ සිත දකින්න වීරිය නැති වුණොත්. දැන් සිතේනේ තියෙන නීවරණ. දැන් සිත දකින්න වීරිය තියනවා නම් නීවරණ යටපත් වෙනවනේ. පංච නීවරණ එතනම යටපත් වෙනවනේ. මේකේ වැදගත් වෙන්නේ සිත දැකීමමයි. සතිය. සම්මා සතිය. සම්පජානෝනේ. කායේ කායානුපස්සී විහෙරති සම්පජානෝ සතිමා. කායේ කායානුපස්සී විහෙරති සම්පජානෝ සතිමා. විනය ලෝකේ අභිද්‍යාව දවනස ඒ පැත්තට යන්නේ. ලෝකෙ මිදෙන්න යන්නේ. එතකොට මේක තියෙන්නේ මේ අත්තටම මාර්ගයේ තමන් මේ නිකන් දැනුමට අරගෙන බෑ. පොතකින් කියවලා හරියන්නේත් නැහැ. අපි ඕන තරම් පොත් කියවලා තියෙනවා. අපේ මිනිස්සු ගොඩාක් ඒවා කියවලා ඒවා විභාගත් පාස් කරනවා. නමුත් කෙලෙස් එහෙමමයි. ඒකට හේතුව හිත දැකලා නැහැ නේ එක මොහොතක්වත්. ඒක වැදගත් වෙන්නේ ඒක නෙමෙයි. වැදගත් වෙන්නේ මේ ධර්මයේ තියෙන තමන්ගේ හිතේ. පොත්වල නෙමෙයි. පොත්වල තියෙන විෂයක්. ඒක ලෞකිකයි. පෘථග්ජනයි පොත් සේරම. භාෂාව සේරම පෘථග්ජන. ඔය මොන වචනේ කතා කරත් ඒක පෘථග්ජන භාෂාවක්. ඒක අන්තයක් තියෙන හැමතිස්සෙම. ඒක ඇවිලා සංකතයක්. ඒ කියන්නේ මේ තනිකරම මේ ලෝකෝත්තර මේ හිත දැකීමමයි ධර්මයේ කියන්නේ. ධම්මං පස්සති සෝමං පස්සති කියන්නේ බුදුන් දකින්න නම් හිත දකින්න ඕනේ. කවදාවත් බුදුන් දකින්න බෑ හිත දකින්නද අපි කවුරුත් අපි දකින්නේ මේ මිත්‍යා දෘෂ්ටික සමාජයනේ බෞද්ධ සමාජය. බෞද්ධ සමාජයේ පෘථග්ජන භූමිය මිත්‍යා දෘෂ්ටික වෙලානේ. ඒකට හේතුව ඒ අයගේ නැහැනේ බුදුන් දකින්නේ. දැන් කවදාවත් තෙරුවන් සරණ යන්න බෑනේ මේ බුද්ධ සරණං ගච්ඡාමි යන්න බෑනේ. බුද්ධං සරණං වෙන්නේ සිත දකින්න කෙනාට විතරයිනේ. සිත දකින කෙනා දකිනවානේ මේ සිත ඇති වෙනවා නැති වෙනවා ඊගාව සිත ඇති වෙනවා නැති වෙනවා ඒත් එක්කම නැති වෙන තැන බුදුන් ඉන්නවා. සිතේමයි ඉන්නේ බුදුන්. සිත නැති වෙන තැන බුදුන් ඉන්නේ. අයියේ බුදුන් දකින්නේ නැහනේ. බුදුන් දකින්නේ නැතො කොහොමද බුදුන් සරණ යන්නේ? ආ මැටි රූපයක් තියාගෙන මේ සරණ ගියායි කියලා බුදුන් සරණ යනවා. මැටි රූපේ කිසිස තියාගෙන සරණ ගියා කියලා කවදාවත් එයා බෞද්ධෙක් වෙන්නේ නැහැ. බුද්ධ සරණං ගච්ඡාමි මෙතන යට හම්බ වෙන්නේ නැහැ. බුද්ධ සරණං ගත්තාම මේ එයා එන්න ඕනේ සෝ ධම්මං පස්සති සෝමං පස්සති. එතනින් බුදුන් වහන්සේම කියනවානේ. බුදුන් වහන්සේ කියනවානේ ධර්මයේ දකින්න කෙනා විතරයි මාව දකින්න කියලා. එහෙනම් ධර්මයේ දකින්න කියන්නේ හිත දකින්නවා කියන එකයි. ධර්මයේ කියලා වෙන දෙයක් නැහැ. ධර්මයේ කියන්නේ තමන්ගේ හිත. තමන්ට බෞද්ධයෙක් වෙන්න ඕන නම් ඔය බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං සංඝං සරණං ගච්ඡාමි කට බෞද්ධයෙක් වෙන්නේ නැහැ. එහෙමනම් ඒක කියනවා අපි දකින්න සමහරලාට ඔය මේ වල එක එක නාට්‍ය වල එක එක තැන් අපි දකිනවා මේ අනිත් ආගම වලත් කියනවා බුද්ධ සරණං ධම්ම සරණං කියනවා. වගපාල හරි කියනවා. සමහර අය අහනවා දැන් ඕගොල්ලන්ගේ ආගමට කොහොමද අපි බැඳෙන්නේ කියලා. එතකොට එයා දන්නේ නැහැ ධර්මයේ. ධර්මයේ දන්නේ නැති තාක් එයාට බෑ අපේ ආගමට බැඳෙන්න. ආගම පැත්තෙන් බැලුවොත් මේ ධර්මයේ තුල මේ කතාව තියෙනවා. කවදාවත් බෑ බෞද්ධයෙක් වෙන්න මේ ගාතාවක් කියලා. ඒක වෙන්නේ නැහැ. මොකද බුදුන් වහන්සේ කෙලිම බෞද්ධයෙක් වෙන හැටි කියනවා. දැන් බෞද්ධයෙක් වෙන නම් එයාගේ හිත දකින්නම ඕනේ. භව නිරෝධෝ බෞද්ධෝ. එහෙනම් භවයේ දකින්න මේ මොහොතේ දෙයක් හටගත්තොත් එතන භවයක් තියෙනවා. ඒක හටගත්තේ නැති කෙනා බෞද්ධයෙක්. අන්න එයා බෞද්ධයෙක් වෙනවා. අපිට මේ අවබෝධයෙන් තොරව බෞද්ධයෙක් වෙන්න බෑනේ.
බොරුවට නිකන් ලේබල් එකක් ගන්න නිකන් අර නිකන් සංස්කෘතියට නිකන් අර උපන්න සාතිකයට නම දාන්න නිකන් අර සමාජයේ ජීවත් වෙන්න. අද නිකන් මේක දැන් අද අපේ මේ රට තුල මේ මහා ව්‍යසනයකට ලක් වෙලානේ. අපි ඔය ගොඩාක් අය ගාව නැහැනේ අවබෝධයක් කිසිම මේ කොහොමද සැබෑ බෞද්ධයෙක් වෙන්න බෑනේ. නිත්‍ය දෘෂ්ටිකයෝනේ ඉන්නේ. ඒගොල්ලෝ නිත්‍ය නිරේට යනවා ඉන්නේ. බෞද්ධ නාමයෙන් නිත්‍ය මිත්‍යා දෘෂ්ටික විදිහට නිරේට යනවා. ඒකට හේතුව සම්මා දිට්ඨිය දන්නේ නැහැ. සම්මා දිට්ඨියට එන්න බෑ. ඒක නිසා ඉල්ලීමක් කරන්න ඕනි හැමෝගෙම අම්මගෙන් වගේම ඕනම කෙනෙක්ගෙන් ඔබට බෞද්ධයෙක් වෙන්න ඕන නම් ඔබේ හිත දකින්න ඕන. මොකද ධර්මයේ තියෙන හිතේ හිත දැක්කොත් එයාට හිත මේ මොහොතේ දකින්නවා කියන්නේම භවයේ දකින්නවා. භවයේ දැකලා ඊගාවසිය දකින්නකොට මේක වෙනයි කියලා දකින්නකොටම භව නිරෝධය දකිනවා. බෞද්ධයෙක් වෙනවා. තව පැත්තෙන් යා හිත දකින්නකොටම මේ සිත දැකලා ඊගාවසිත දකින්න තැනට මැද්දෙන් තියෙන බුදුන් දකිනවා. ඒ හිස්තැන තුලයි බුදුන් ඉන්නේ. එතරයි සතිය තියෙන සම්මා සතිය. එතරයි සම්මා දිට්ඨිය තියෙන. ආරෂ්ඨාංග මාර්ගයේ පළවෙනි එක. එතනින් තමයි එන්නේ බොජ්ජංගවල සතිය. ධම්මවිජය විරිය පසත්. එකක්වත් යාට හම්බ වෙන්නේ නැහැ. ඔය කියන සත්‍විස් බෝධිපාශික ධර්මම කඩාගෙන වැටෙනවා. ආරෂ්ඨාංග මාර්ගෙත් කඩාගෙන වැටෙනවා. එකක්වත් හම්බ වෙන්නේ නැහැ හිත දැක්කේ නැත්තම්. එකක්වත්ම නැහැ බෞද්ධ භාවයත් නැති වෙනවා. මිත්‍යා දෘෂ්ටිකෙක් බවට පත් වෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටිකයා මෝහගන අන්ධකාරයේ ඉන්න බව බුදුන් වහන්සේ කියනවා මේ පෘථග්ජනයා මේ උම්මන්තකෙක් කියලා. මේ පෘථග්ජනයා හිත දකින්නේ නැහැ කියලා. හිත දකින බුදුන් වහන්සේ ගාවට කෙනෙක් ආවම බුදුන් වහන්සේ පෙන්වන්නේ තමන්ගේ දුකට හේතුව සිතින් ධර්මයේ තුල තියෙන සේරම සූත්‍ර තියෙන්නේ පැහැදිලි කරලා. ඒ කාරණා පැහැදිලි කරන එකයි. වෙන මොකුත් නැහැ මේ ධර්මයේ තුල. ඉතින් ඒක හොඳටම පැහැදිලි වෙනවා. එහෙනම් එයා බුදු සරණ යන්නේ. එයාගේ සිත දැක්කොත්, එයා හිත තුලින් දැක්කොත් මේ සිත දෙයක් හට ගන්නවා දැක්කොත්, බාහිර නෙමෙයි මගේ හිතේ කියලා දැක්කොත්, මේ හිත දකින තැනම තමයි යාට ධර්මයේ පේන්නේ. එයා හිතනවා මිසක් පේනවා නෙමෙයි කියලා දැක්කොත්, එයා එක තැනක් චුට්ටක් හරි අල්ලගත්තොත්, එයා දකිනවා බුදුන් ඉන්නවා එතන. මොකද හේතුව එයාට කවුරු හරි බැන්නොත් හරි ඉවස ගන්න ලැබෙනවා. එතකොට එයාට තේරෙනවා එතකොටම මම ධර්මයේ සරණ ගියා. මම බුදුන් සරණ ගියා. ඇයි මං ඉවසුවේ මට බුදුන් වහන්සේ දීපු බුද්ධ වචනේ තමයි ඒ සිත බාහිර නෙමෙයි කියන එක. බාහිර නෙමෙයි කියන එක භව නිරෝධය කියන එක. එහෙනම් මම බුදුන් සරණ ගිය කෙනෙක්. බාහිරින් මිදුණු කෙනෙක්. එහෙනම් මට කාටවත් ගහන්න බෑ. මට කාටවත් බනින්න බෑ. මට පව් සිද්ධ වෙන්නේ නැහැ. මම කුසලයේ පිහිටලා ඉන්නේ. අන්න එයා බෞද්ධෙක්. එයා සරණ යනවා. එතකොට එයා බුදුන් සරණ යනවා. එයා ධර්මයේ සරණ යනවා. මොකද මෙයාට හිත පේනවා. ඒ මොහොතේ එයා එතන දකින්නේ මෙයා තනිකර බෞද්ධයෙක් වෙලා ඉන්නේ. එතකොට මෙයා සංඝ සරණ යනවා කියන්නේ මෙයා මේ සිත් පේලියම දැකලා එයා ඒ වීරිය දන්නවා කියන්නේ සංඝ කියන්නේ ඔක හිත දකින්න එකට. හිත පරම්පරාව දකින්න එකටයි සංඝ කියන්නේ. සංඝ රත්නය කියන්නේ අපි මෙන්න මේ ස්වභාවය වෙන කෙනා සංඝෙක්. එයා සංඝ ගොඩට අයිති වෙයි. දැන් සංඝ සරණ යනවා. ඒ කියන්නේ හිත දකින්න තැන සංඝ සරණ තියෙනවා. එතකොට ධම්ම සරණ යනවා. මේ ධර්මයේ දකින්න මේ මොහොතේ හිතේ ඇත්ත දකින්න. එතකොට එයාට පුදුම මේ ශක්තියක් එනවා මේ කෙනා යන්නේ නැහැනේ දැන් දෙයියන්ගේ බාර වෙන්න යන්නේ නැහැනේ කරදරයක් ආව. අයියා බුදුන් සරණ යන්නේ. එයාට දෙයියන්ගේ සරණයක් යන්න විදියක් නැහැ. එයා බුදුන් සරණ යන්නේ. එයා ධර්මයේ සරණ යන්නේ. අද ඉන්න බෞද්ධයෝ යන්නේ මේ දේවාල වල ඔය බාරහාර වෙන්න යන්නේ කොහොමද? එයාට හිතවත් පේන්නේ මිත්‍යා දෘෂ්ටිකෙක් බෞද්ධයෙකුත් නෙමෙයි. නිකන් බෞද්ධ ලේබල් එකක් ගහගෙන මේ නිකන් බොරුවට මේ යා කොහොමද නිරේට යන්නේ? මොකද ඒ කරන රැවටීම බුදුන් රැවටීම මහා නිරේකට යන්නේ. කොහොමද දුගතිය විතරයි උරුම වෙන්නේ. ඔය දේවාල ගාන යන කිසිම බෞද්ධයෙකුට සුගතියක් හම්බ වෙන්නේ නැහැ. සේරම ඒක තමයි සෝමහාමුදුරුවෝ තමන්ගේ අතරම ජීවිතේනුත් පරිත්‍යාග කරන්න හේතුනේ ඔය පන්සල් වල තියෙන දේවාල ටික අයින් කරපේ. පන්සල් වල තියෙන දේවාල වලින් බෞද්ධකම නැති කරා. නමුත් සෝමහාමුදුරුවෝ ඇත්තටම ඒ කරපු දේ නිසා පන්සල් වල ගොඩාක් දේවාල වල දේවාල ටික අයින්ට වුණා. තේරුම් ගත්තා මේ ශාසනයට නොගැලපෙන දෙයක් කියලා. තේරුම් ගත්තා මේකෙන් බුද්ධං සරණං ධම්ම සරණං සංඝ සරණං තිසරණේ සරණ යන්න බැරි වෙනවා කියලා කාටවත්. ඒක නිසා අද සෝමහාමුදුරුවෝ වගේ මේක තවත් ඉස්සරහට අපි හිතන්නේ ගොඩක් පැහැදිලි කරන්න ඕනේ අනිත් භික්ෂුන් වහන්සේ. මොකද්ද මේ බෞද්ධ භාවය? කොහොමද කෙනෙක් තෙරුවන් සරණ යන්නේ?
කොහොමද බෞද්ධයෙක් වෙන්නේ? සිත දකින්න නැතුව කිසි කෙනෙක් බෞද්ධයෙක් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ එයා කොහොමද එයා බුදු සරණ යන්නේ නැහැ. එයා කොහොමද කොහේ හරි ගිහලා දේවාලයක බාරයක් වෙනවම තමයි. එයා කොහේ හරි ගිහලා මොකක් හරි දෙයක් එයා කර ගන්නවම තමයි. එයා මිත්‍යා දෘෂ්ටිකයෙක් විදිහට යට ගැලවෙන්න බෑ. මොකද එයාට විශ්වාසයක් නෑ. එයා දන්නේ නැහැ බුදුන් ඉන්නේ කොහෙද කියලා. එයාගේ හිතේ බුදුන් එයා වඳින්නේ නැහැ. එයා හිතේ බුදුන් එයා ජීවමානව බුදුන් එයාට පේන්නේ නැහැ. එයාට බුදුන් එයාට දකින්න නුවණ නැහැ. සිහිය නැහැ. ඉතින් අපි හාමුදුරුවෝ පෙන්වන්න ඕනේ තමන්ගේ සිත දැකෙන තැන බුදුන් ඉන්න බව. ඒ බුද්ධක්ෂණය දකින්න ඕනේ. එතකොට එයාට පුළුවන් බුදු සරණ යන්න. එයා ධර්මයේ සරණ යන්න පුළුවන්. එයාට එතකොට හිත දකින්නකොට අත්තටම මේ කෙනා හිත දකිනවා නම් ඒ කෙනාට දැන් ඒ ඉස්සරහට එනවා කවුරු හරි බනින්න. එතකොට එයා දකින්නේ ඒ එළී ඉන්න කෙනෙක් නෙමෙයි. එයාගේ හිතේ එයාව හදාගෙන දකින්නේ. උපාදාය රූපේනේ දකින්නේ. ඒ ස්කන්ධේනේ දකින්නේ. එතකොට එයා කොහොමද එයාගේ හිතේ එළිය කෙනෙක් යාට හම්බ වෙන්නේ නැහැ. එළිය යාට බනින කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. අනිත් එක එයා ඒක දකිනකොට මේ බැනුම් තියෙන සම්මුතිය තුළ. ප්‍රඥප්තිය තුළ පෙරමතකේ. එතකොට බැනුම් කියලා දෙයක් එයා දන්නේ හින්දා ඒක බැනුමක් වෙන්නේ. අපිටම දැන් දෙමළ කෙනෙක් ඇවිල්ලා මට බනිනවා. දැන් මම දෙමළ දන්නේ නැහැ. එතකොට මට කිසි ප්‍රශ්නයක් නැහැ. අයි මට පෙර සම්මුතිය වල එයා කියන ඒවා නැහැ. එතකොට මෙන්න මේ ධර්මයේ දකින කෙනාට බැනුම් කියලා දෙයක් නැහැ. එතකොට එයා හැමතිස්සෙම මේ කතාව විශාල ශක්තියක් තියෙනවා. මේ පරම සත්‍ය මෙතන තියෙන්නේ. මෙයාට බෑ කවවත් මරන්නවත්. මෙයාට බෑ සියදිවි නසා ගන්නවත්. ඒකට හේතුව හැම මොහොතේම මෙයා දකින්නේ මෙයාගේ හිතමයි. බාහිර මුකුත් දකින්නේ නැහැ. කවුරුවත් බාහිරින් යට හම්බ වෙන්නේ නැහැ. එයාගේ හිතේ තියෙන දත්ත තමයි සම්මුති තමයි කියන්නේ මෙතන මෙහෙම කෙනෙක් ඉන්නවා කිව්වොත්. එතකොට ඒක එයාගේ හිත දකින්නේ එයා. එයා කවදාවත් බාහිරට යන්නේ නැහැ. අන්න ධර්මයේ සරණ යනවා. අන්න බුදුන් සරණ යනවා. එයාට හැම ප්‍රශ්නයක්ම විසඳෙනවා. එයාට හැම ප්‍රශ්නයක්ම විසඳෙනවා. කිසිම ප්‍රශ්නයක් එයාට බාහිරින් ඇති වෙන්නේ නැහැ. බාහිරින් එයාට සැප දුක් හම්බ වෙන්නේ නැහැ. එයා දකින ඔක්කොම සිතුවිලි චේතනා කියලා. ඉතින් ඒව ඇත්ත දකිනකොට එහෙම දෙයක් නැති බව එයාට තේරෙනවා. එයා හැම දෙයකින්ම මිදෙනවා හිත ඇතුළෙම. එතකොට සංකිතේ නිබ්බිදාය. අවබෝධයෙන් නිවන් දකිනවා. හැම මොහොතේම මේ නිවන තියෙන්නේ හිතේමයි. ඉතින් හැමදේම තියෙන්නේ මේ සිත තුළින්ම දකින්න ඕනේ. මේක හරිය ප්‍රත්‍යක්ෂ ධර්මයක්. සාන්දිටිකයි. ඒක ගාතාවක් වගේ කියන එකක් නෙමෙයි. සාන්දිටිකෝ, අකාලිකෝ, ඒපස්සිකෝ, ඕපනායකෝ, පච්චුප්පන්නංච කිය. ඒක ගාතාවක් නෙමෙයි. සාන්දිටිකයි කියන්නේ මේ දැන් මේ මොහොතේ හිත දකිනවා. තමන්ගේ හිත දකිනවා සාන්දිටිකයි. ඉතින් තමන්ටම ප්‍රත්‍යක්ෂයි මේ මොහොතේම. මේ මරණයන් පස්සේ යන කතාවක් මේකේ නැහැ. මරණ නිවන් දකින එකක් අපේ මේ ධර්මයේ තුල නැහැ. ධර්මයේ තුල මේ මොහොතේ මේ සිතේ මිදීම තුළ නිවනක් තියෙනවා. මේ මොහොතේම මේ සිතේ ස්වභාවවලමයි ඔය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක සේරම සංකල්ප සිත ඇතුළෙමයි තියෙන්නේ. සිතේමයි 31 ලෝක ධාතුවම සිතේමයි තියෙන්නේ. සිතින් පිට කතාවක් නැහැ. ඒකයි චිත්තේන නියති ලෝකේ මනෝ පුබ්බංගම මේ සේරම කියන්නේ එකම කතාවක් මේ කියන්නේ. බාහිරින් මේක හොයන්න යන කෙනා අමාරු වැටෙනවා. කවදාවත් හම්බ වෙන්නේ නැහැ. රෝහිතක්ක කියනවානේ. රෝහිතක්ක කියනවානේ බාහිරින් හොයන්න එපා මේ රෝහිතක්ක කිය. බාහිරින් හේවට හම්බ වෙන්නේ නැහැ. බාහිරින් කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. මේ ධර්මයේ සම්පූර්ණයම තියෙන්නේ සිතින් මෙදෙන මග. සිත ඇතුලෙන් සේරම දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ඔය කියන සේරම සුද්ධ ස්වභාව ඔක්කොම ප්‍රභාස්වර සිත සේරම තියෙන හිත ඇතුලෙන්මයි. සිතවිලි ප්‍රඥාප්ති සම්මුතිය ඇතුලේ අපි දුක් විඳින්නේ සැප විඳින්නේ. ඒ වගේ මේකෙන් මිදිලා අපි සාන්ත සුවයටපත් වෙන්නේ සිතින් මිදිලාම. දැන් අම්මට බුද්ධ සරණං ගච්ඡාමි තාම යන්න බැරි වෙලා තියෙනවා. ඒකයි මම අම්මට කිව්වේ අම්මා තාම මිත්‍යා දෘෂ්ටිකයි කියලා. නමුත් අම්මට සම්මා දිට්ඨියට එන පාර මම හැමසෙම පෙන්නනවා. සිත දකින්න කියලා. ධර්මයේ යමකට අවබෝධ වුණාම එයාට බොරු කියන්න බෑ. එයාට කියන්න බෑ කවදාවත් ඊට පස්සේ තව කෙනෙක් යට මුලාවේ දාන්න බෑ. තව කෙනෙක්ට බොරුවක් කියලා රවට්ටන්න බෑ. ධර්මයේ දැනගත්තේ නැත්නම් ඉතින් හරි. එයා දන්නේ නැහැනේ. ඒක නිසා බොරු කියයි. අපේ හාමුදුරුවෝ දන්නේ නැතුව තමයි බොරු කියන්නේ. නමුත් ධර්මයේ අවබෝධ වුණාට පස්සේ බොරු කියන්න බෑ. එහෙම වුණොත් එයා දැන අනිත් එක්කෙනාව අමාරුවේ දැම්මා වෙනවා. ඒ ආර්යපවාදයට අහු වෙන්නේ නැහැ. ධර්මයේ අවබෝධ වුණු කෙනා සත්‍ය කතා කරනවා. එයාගේ හිස ගසලා දැම්මත් එයා ඇත්ත කියන. මේකයි වෙන්නේ කියන්නේ. ඒක තමයි සත්‍ය. ධර්මයේ සරණ යන්න, බුදුන් සරණ යන්න නම් ධර්මයේ සරණ යන්න ඕනේ. ධර්මයේ තියෙන තමන්ගේ හිතේ, තමන්ගේ හිත දකින්න තැන ධර්මයේ සරණ තියෙනවා. එයාට කවුරුත් කවදාවත් එයා මේ ඔය ඔක්කොම අනිත්‍ය මිත්‍යා දෘෂ්ටි බිඳ වැටෙනවා. එයා කොහෙවත් කියලා බාරවරව මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. කිසිම දෙයක් මේකේ නැහැ මැජික් විද්‍යාව. බුදුන් වහන්සේ කියන්නේ මැජික් කාරයෙක් නෙමෙයි. අද සමහර අය හිතන් ඉන්නවා මේ මහා මැජික් කාරයෙක් කියලා.
ඒක වැරදිලා. බුදුන් වහන්සේ සාන්දිටික ධර්මයක් මෙහෙම සාන්දිටිකයි කියලා දේශනා කළා ප්‍රත්‍යක්ෂයි කියලා දේශනා කළා. තව මැජික් පෙන්නයිද කොහෙවත් තියෙන්නේ. ඒක බොරු. ඒ ධර්මයට කරන ඒක හොඳ නැහැ. ඒක කරන්නත් හොඳ නැහැ. ඒ එතනට බුදුන් වහන්සේ තියන්නේත් නැහැ. ඔය 이르දි ගොඩක් අය දන්නේ නැහැ මොනවද මේ 이르දි කියන්නේ කියලා. 이르දි දෙන්නේත් එතනමයි. මේක එකම තැනකින් දකින්න තියෙනවා. ඉතින් බුදුන් සරණ යන්න පුළුවන් තමන්ගේ හිත ඇතුළෙන්මයි බුදුන් සරණ යන්න පුළුවන්. එතකොට ඔය කරන ඔය ගොඩාක් වත් පිළිවෙත් වල ගොඩාක් ඒවා වෙනස් වෙනවා අවබෝධයටපත් වුනහම කෙනෙක් ඒකේ නම් සමහරලාට මේ දේවල් ඒ විදිහටම කරන්න පුළුවන්. සමහර විට අවබෝධයේ ඉඳගෙන මේ දේවල් කරන්න පුළුවන්. මේ ධර්මයේ අවබෝධ වුණු කෙනෙක් දාන දෙනවා ගොඩක් මම දන්න විදිහට. මොකද මේ දාන දෙන්න පුළුවන් හොඳටම ඒ කෙනාට තමයි. ධර්මය අවබෝධ වුණු කෙනාට. අනිත් අයට දානයක් දෙන්න බෑ. අනිත් අය මිත්‍යා දෘෂ්ටියේ ඉඳගෙන තවත් ඇත්තටම එයා ඉන්නේ දෘෂ්ටිගතව සසර පතනවා. සසර පතන කෙනයි මේ සැබෑම සසර මිදෙන කෙනා ඔස්සග්ග පරිණාම කෙනා අතර ලොකු වෙනසක් තියෙනවා. ඉස්සලා තමන් දර්ශනය මේ බෞද්ධයෙක් වෙන නම් ධර්මයේ ඉස්සලා එයා හොයා ගන්න ඕනි සුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න ඕනි. දර්ශන සමාපත්තිය තියෙන්න ඕනි. අත්ත දැන ගන්න ඕනි. අතර මේක ලොකු දෙයක්වත් නෑ බැලුවාම. බැලුවාම තියෙන හරි පොඩි දෙයයි හිත දකින්න. එක වචනයක කියන්නේ හිත දකින්න. ඔබ අර දාර්ශනිකයට කිව්වා වගේ. දුටුවානම් දුටුවා පමණි දාර්ශි. මේ හිත දකින්න තියෙන ඔකට. ඉතින් එක වචනෙන් ධර්මය කියන්න පුළුවන්. ඔබේ සිත දකින්න. මේ සිත දකින්න තැන බුදුන් ඉන්නවා. අනිත් පැත්තෙන් එතන ධර්මෙත් තියෙනවා. බුදුන් සරණත් යනවා, ධර්මයේ සරණත් යනවා, සංඝයා සරණත් යනවා. තෙරුවන් සරණ යන්නේ හිත දකින්න කියලා. අපි සමහරලාට අපේ සමාජය තුළ මේ තියෙන්නේ අනිත් ආගම් වලින් අර අවුරුදු 300-400ක් විතර මේ රටේ ශාසනයට විච්ච හානිය තමයි අර අනිත් ආගම් වල තියෙනවා කර කර යන්නේ. මේකේ මේ කොඩියක් අරන් ගිහිල්ලා වැඩක් නැහැ, පෙරහරේ ගිහිල්ලා වැඩක් නැහැ. මේකේ මේ ඔයන පූජා වට්ටි උස්සන් ගිහිල්ලා වැඩක් නැහැ. මේකේ ওই සංස්කෘතිය තුළ තියෙන දේවල් සංස්කෘතියමයි. ඒ අනිත් ආගම් වලත් තියෙනවා, පෙරහරේ යන්නේ ඒවා සේරම අනිත් ආගම් වලත් තියෙනවා. මේකේ එහෙම දෙයක් නැහැ. මේක සාන්දිටික ධර්මයක් ප්‍රත්‍යක්ෂ කරන්න තියෙනවා, අවබෝධ කරන්න තියෙනවා. ධර්මයේ තියෙනවා යාට දැනගන්න. අනිත් ඒවා එහෙම නෑ නේද? දේලි විශ්වාසනේ තියෙන්නේ. ඒවා වෙයිද දන්නෙත් නෑ, නොයෙත් දන්නෙත් නෑ. ඒවා මරණයන් පස්සේනේ තියෙන්නේ. මේක එහෙම දෙයක් නෑ. මේ මොහොතේම ප්‍රත්‍යක්ෂ කරගන්න එකක් තියෙන්නේ. මේ දැන් අවබෝධ කරගෙන මේ දැන් නිවන් දකින්න එකක් තියෙන්නේ. මේක මරණයන් පස්සේ යන එකක් නෑ මේකේ. මා ඇත්තට මේකේ මරණයක් නෑ. මේකේ අමරණීයත්වයක් තියෙනවා මේ මොහොතේම. ඒක අවබෝධ වෙන කෙනාට මේ මොහොතේම සදාතනික සෝයක් දැනෙනවා. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදා සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිසග්ගෝ සියලු උපදීන එතනම අත්හැරෙන අල්ලගත්තේ විරාගෝ නිරෝධෝ නිබ්බාන අනේ කෙනා ඇලෙන්නේ නැහැ කිසිම දෙයකට විරාගයට යනවා ඒ කෙනා මිදීමට යනවා නිරෝධයට යනවා නිබ්බානෝ නිවන් දකිනවා ඒ උපදීන අත්හැරෙන්නේ උපාදාන රැස් වෙන්නේ නැත්තේ හිතේ සත්‍ය දකින්න කෙනා ඒ සත්‍ය දකින්න කෙනා ඒ සාන්ත ප්‍රණීත සුවය විඳිනවා. ඒ කෙනාට මරණයක් නැහැ. මරබියක් නැහැ. හෙට ගැන ලතවීමක් නැහැ. ඊයේ ගැන පසුතැවීමක් නැහැ. මොහොතට අවදිය ඒ ෂණේ යා සාන්ත සුවයෙන් ගත කරනවා. හැම මොහොතෙම යා වර්තමානයේ දකින්න එතන වර්තමානයේ සත්‍ය දකින්න. ඒ වර්තමානයේ සත්‍ය දකින්න තැන බුදුන් දකින්න. හැම මොහොතෙම යා බුදුන් දැක දැක ඉන්නේ. එයා බුද්ධක්ෂණය දකින්න. එයා ධර්මයේ දකින්න හැම තැනම. සෝ ධම්මං පස්සති සෝමං පස්සති. ධර්මයේ දකින්නා මාව දකි. ධම්මෝ විනා නත්ති පිතාච මාතා කිව්වේ බුදුන් වහන්සේ ධර්මයේ විනා මවෙක්ද පියෙක්ද නැත කියන එක පෙන්වනවා. මේ ධර්මයේ දකින්න කෙනාට කිසිම දෙයක් ලෝකේ නැහැ. අතර මේ ධර්මයේ දකින්න කෙනාට ඔක්කොම තියෙන හේතුඵල ධර්මමයි. ඇතිවීම නැතිවීම දකින්න. සබා ධර්මයේ න්‍යාය දකින්න. එතනම තමයි අර අම්මට කුසලයේ පෙන්වන්න කිව්වේ එකයි කුසලයේ පෙන්වන්න බැරි වෙනවා ඔය දෘෂ්ටිගතව හරියටම ධර්මයේ එතන තමයි දකින්නම ඕනි මේ මොහොතේ කුසලයේ කියන්නේ හිත දකින්න එකයි මේක තමයි පිරිසිදු ධර්මයේ අපිට ප්‍රතිපදාව කියලා 아무තුවෙන් නැහැ දැන් භාවනා කරත් හිත දකින්න ඕනි අතටම අර මේ ගොඩක් ඔය අනිත් වේදයේ තුලින් ඔය මේ Hindu ආගමේ තියෙන ප්‍රාණායාම වගේ ඒවා අවබෝධයෙන් එයා දකින්න ඕනේ හිත මේ සිත හැමතිස්සෙම සිත විසිරෙනකොට ඒක සිත තම්පත් කරගන්න සමතේ පොඩ්ඩක් ආදා ගන්න. ඒ හැම එකම අවබෝධයෙන් කරන්න ඕනේ. හැමදේම හිත දකින්න උත්සාහ කරන්න ඕනේ හැම මොහොතේම. තර හැමතිස්සෙම එයා බාහිරින් මිදෙන්න උත්සාහ කරන්න ඕනේ. එයා බාහිර මිදුණු දවසක තමයි කවදා හරි දුකෙන් මිදෙන්නේ.
බුදුන් වහන්සේ දේශනා කරන්නේ සතර මේ දුකෙන් මිදෙන මඟ. දැන් බුදුන් වහන්සේ දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය දේශනාව සතර දුකෙන් මිදෙන්නනේ. ඒතර සමුදය කියන්නේ බාහිර දෙයක් හම්බ වෙනවා කියන එකනේ. බාහිර සමුදය දැන් චතුරාර්ය සත්‍ය සමුදය දෙයක් හම්බ වෙන්නේ නැත්නම් එතන දුක ඇති වෙන්නෙත් නැහැනේ. බාහිර දෙයක් නැහැනේ. ඒතර සමුදය දුක සමුදය නැත්නම් දුකක් නැහැ. ඒතර මේක ඇත්ත දකින එක තමයි ප්‍රතිපදාව. ඒකෙන් මිදෙන එක තමයි නිරෝධය කියන්නේ. මහෝපදේශ හතරට අනුගතයි මේ දේශනේ. චතුරාර්ය සත්‍ය දේශනයක්. දුකෙන් මිදෙන මගක්. ඉතින් එතන අකුසලයේ කුසලයේ දැනගන්න ඕනේ. සතිත්ත පරියෝදපන ඒ තම බුද්ධ අනුශාසන සියලු බුදුවරුන්ගේ දේශනාව මේකයි. අම්මා දැන් මෙතනින් පස්සේ ආයිමත් ওই ප්‍රශ්නේ අහුවොත් හරි අම්මට කියන හැකියාවක් තියෙනවානේ. මේ මොහොතේ හිත දකින්න එකයි ධර්මයේ තියෙන්නේ. කුසලයේ කියන්නේ මේ මොහොතේ හිත දැකලා ඒකෙන් මිදෙන එකයි කියන්නේ. අකුසලයේ කියන්නේ මේ මොහොතේ සිතුවිලි පස්සේ යන එකයි. සිතට වහල් වෙලා Taman සිතුවිලිත් එක්ක දුවන එක අකුසලයි. පංච නීවරණ තියෙන සිත දකින්න පොඩ්ඩක් එලි කරගන්න ඕනේ. හැමතිස්සෙම සිත දකින්න ඕනේ කමක් තියෙනවා. නීවරණ තියෙන එක වැහෙනවා. වැහුනොත් එහෙම අර සිත දුවනවා අකුසලයේ පස්සේ. මොකද සිතුවිලි සිත පස්සේ දුවනවා. සිතේ වහලෙක් විදියට සිත කියන දේ අර යනවා රාග දේශමෝ පස්සේ අඹාගෙන. සිතුවිලි කියන්නේම අකුසල. සිතුවිලි වලින් මිදෙන තැන මොහතට අවදී තියෙන තැනයි කුසලයේ තියෙන්නේ. සිත දකින්න තැනයි කුසලයේ තියෙන්නේ. සබ්බ පාපස්සකරණ කුසලස්ස උපසම්පදා සතිච්ච පරියෝදපන ඒතම් බුද්ධානුශාසන. මේ සියලු බුදුරු දේශනා කරනවා කියන්නේ මේ තමයි මේ සිත ඇතුලේ බුදුන් දකින්න තැන. බුද්ධ කියලා වෙනම කෙනෙක් ලෝකේ නැහැ. මේ සිත ඇතුලේ තියෙන මේ සිත මිදුණු තැන මේ දකින්නේ බුද්ධක්ෂණේ. එතට කියන්නේ වචනයක් නැහැ. අපි මුනි කියනවා, දේව කියනවා, බ්‍රහ්ම කියනවා. ඒ වගේම තමයි මෙතට බුද්ධ කියන්නේ. මේ සිතේ මේ ස්වභාවය. දකින්න තැනට. ඒක මුලින්ම ලෝකෙට පෙන්වුවේ ගෞතම බුදු